ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වන්ත අපි තවත් සෙනසුරාදාවක් ඒකට අපි දෙසැම්බර් මාසේ 25 නැත්තල් දවසේ ඉතින් මේ ඒ සඳහා අපේ කාලසටහන තමයි ඒ සඳහා අපේ කාලචර්යාව තමයි අපි ඉස්සෙල්ලා ව්‍යවස්ථාව කියවගෙන ඒ ව්‍යවස්ථාවෙන් පස්සේ අපි ඒ සඳහා විනාඩි 10ක් විතර ගන්නවා ඊට පස්සේ අපි යනවා සංගීති සූත්‍රයේ පංචක නිපාතේ අදට දවසට නියමිත මාතෘකාව එලි කරගෙන අපි මේ මතින් සාකච්ඡාව ආරම්භ කරනවා. ඒක හැකි ඉක්මනට විවෘත සාකච්ඡාවක් බවට පත් කරගන්නවා. ඉතින් ඒකට මේ ඉදිරිපත් කරගන්න ධර්ම කරුණු හෝ තමන්ගේ කමඨාන් සම්බන්ධව හෝ එවත වෙනත් අපි වගේ පිරිසකට ගැලපෙන පොදු මාතෘකාවක් තිබුණොත් අපි ඒකට සාදර වෙනවා. මේ මතක් කිරීමෙන් පස්සේ මම ඉල්ලා හිටනවා ධම්මසරණ ස්වාමීන් වහන්සේගෙන් අපිට નિયમિત ව්‍යවස්ථා කොටස කියවීමෙන් සම්ප්‍රදාන කුල ආරම්භය අපිට ලැබලා දෙන විදිහට සාකච්ඡාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතින් සැනසුණු කැමැති දිවි පුදා සසුන් ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හියේදී ඍෂිනම් හීල්දන් කිස සඳහා බුජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකයේ හිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන්ගත් සිතින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බුජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදිවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලම්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වන තුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලු යමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කළගත යුතුය. දායකයන් සමග පත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණා කල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තමාට කරගත හැකි සියලුම වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්තදාන්ත පැවැත්ම සාරුප්‍යය ශ්‍රමණා කල්පය යන මේවා නොබෙදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත.
තමා නිතර පරිහරණය කරන පිරිකර નિયમિત තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එමදුවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහි යෙදීම ඔබේ සීලය පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයට පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණීය යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. මේක ඇත්තටම අවසානයේ කියපේකේ යෝගාශ්‍රම සංස්ථාව තමයි දිනචරියාව තමයි කිව්වේ. අපිට තිබුණා මේ ස්ථානයේ දිනචරියාවක්. ඒක අපි හැම කුටියකම ඉස්සර ඉල්ලලා තිබ්බා. ඒක පොඩ්ඩක් හොයලා බලලා නැති කුටි වල අපි නැවත print out එකක් හදලා දාමු. ඒක ඉංග්‍රීසි සිංහල දෙකම තිබුණා. අපි පස්සේ ව්‍යවස්ථා එකක් දෙකක් විතර වෙනස් කරා. පොඩි වෙනස්කම් නැත්තම් අපි බැලුවේ පුළුවන් තරම් ඒ අවුරුදු 60 70ම එක දිගටම ව්‍යවස්ථා පවතින ඒක ආගන්තුකේ නායට මතක් කරන්න අපි ළඟ තියෙනවා. ඒක නැවතත් බලන්න හැම කුටියකටම තියෙන බවට මම හිතන අපි ළඟ ෆෝමැට් එක තියෙනවානේ. ෆෝමැට් එක තියලා මේ අලුතෙන් ටිකක් හදලා නැති කුටි ඔක්කොගම විශේෂයෙන්ම භාවනා ශාලාවෙත් තියෙන්න ඕනේ. සෝරි. පල්ලෙය මේ උපාසක මහතුරුන් තැන්වල ආගන්තුක කුටියේ ඊට පස්සේ පල්ලෙය ආගන්තුක කුටියෙත් එකක් තියන්න ඕනේ. උඩහට එනවා නම් මේ ටික දැනගන්නයි කියලා. ඉතින් එතකොට අපි අර යෝගාශ්‍රමයේ කතිකාවතේ සහ මේ ස්ථානයේ කතිකාවත තියෙන එකේ ඒක අපි ඉස්සර කියුවා ඇත්තටම මේ කියනොත් ලැජ්ජයි සමහර ඒවා අපි හරියට කරන්නේ නැහැ. නිකන් පොතේ තියෙනවා මෙහෙම කරපන් කියලා. අඩුවනේ ඒක කියවන්න හරියට ලැජ්ජ නැහැනේ අපිට. අනිත් තැන් වල කියව ගන්නවත් බෑනේ. ඉතින් ඒක අපි ආයසරයක් ස්ථාපිත කරන්න ඕනේ. ඇයි අපිට ඒක කරගෙන යන්න බැරි? එතකොට අලුතෙන් එන අයත් ඒක දැනගන්නවා. අපි සාමාන්‍යයෙන් පිටේ ඉඳලා භාවනා කරන්නට එන අයට ෆස්ට් ඒඩ් කිට් එකක් අපිට කියන්නේ සර්වයිවල් කිට් කියලා. අදලා තියෙන ඉන්දිස්ලා කියනවා මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. ඒක මට කවුරු හරි අහලා ඉපු ගමන් මම චන්ද්‍රතන ආමරණ කියනවා කරුණා කරලා මෙයාට අන්නර මේ නිව්කමර්ස් ඒකයි ඔය අපේ දිනචරියාවයි එකමයි කියවෙන්නේ. මෙහාට පස්සේ කරන්න තියෙන්නේ මේකයි. ඉතින් ඕන කෙනෙකුට ඉන්දිස්ලා එහෙ ඉඳලා කල්පනා කරන්න පුළුවන්. මේ ආවට පස්සේ කාටවත් යට වෙන්න ඕනේ නැහැ. දිනචරියාවට යට වෙන්න ඕන. දිනචරියාවට යට නැහෙනේ කොච්චර මෙහි හිටියත් අවලංගුයි. දිනචරියාව කරන්න ඕන නැත්නම් මේක කරන්න බෑ. ඉතින් ඒකට යෝගාශ්‍රමයේ දිනචරියාවවත් කිසිම තැනක කියවන්නේ නැහැ. කියවන්න බෑ මොකද ඒව කරන්නේ නැහැ. අපි ඉතින් සුමාන 3කට සැරයක් ඕක කියවනවා. ඉතින් මම ඉල්ලා හිටනවා චන්ද්‍රසේන ස්වාමීන් නැත්නම් කාට හරි කියලා අපි අර ස්ථානයේ දිනචරියාවත් අපි නැවත මතක් කරගනිමු. ඒ මතක් කිරීමෙන් පස්සේ අපි යනවා අදට නියමිත පංචක නිපාතේ සංගීත සූත්‍රයේ මාතෘකාව මතු කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අත්ථිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පංච ධම්මා සම්දක්ඛාතා තත්ථ සබ්බේ ඒව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදං බ්‍රහ්මචර්යං අද්දනියං අස්ස චිරට්ටිතිකං
තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. එසේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැවිය යුතු. විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කතමේ පංච කාම ගුණා චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා සෝත විඤ්ඤයා සද්දා පෙය්‍යාලං ගාන විඤ්ඤයා ගන්ධා පෙය්‍යාලං ජීවහා විඤ්ඤයා රසා පෙය්‍යාලං කාය විඤ්ඤයා පොට්ටබ්බා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා. කාම ගුණ කාම කොටස් පසෙක චක්ෂුර් විඤ්ඤාණයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩනා වූ ප්‍රිය ස්වභාවයේ ඇති කාම නිශ්චිත වූ ඇලුම් කටයුතු වූ රූපයෝය. ශ්‍රෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ ශබ්දයෝය. ග්‍රාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ ගන්ධයෝය. ජීවහා විඤ්ඤාණයෙන් දත යුතු වූ රසයෝය. කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩනා වූ ප්‍රිය ස්වභාවයේ ඇති කාම නිශ්චිත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ට වයෝ යි. දීඝනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය 394 පිටුව සායන. අපිට පංචකාම ගුණ කරනවා කියලා කියන්නේ පොත් කරනවා කියලා කියන්නේ එක පිට එක ගොඩ ගන්නවා කියන එක. අන්ත ගුණං කියලා කියන්නේ අන්තය ඇතුලේ එක ළඟ කුඩාන්තරයේ ළඟ ගුලි වෙලා තියෙන එක අන්ත ගුණං කියලා කියනවා. ඒ වගේම පොතක් මේ කොලට කරන පොත් කරනවා කියලානේ එක උඩ තියෙනවා. ඒ වගේ ගුණ කරනවා කියන එක අදහස් කරන්නේ මේ ගොඩ කියන එකයි. ගොඩ කියන්නේ අඩුක් කරන ලද කියන අදහසයි. ඒතර මේ කාම ගුණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි එක හේතුක වශයෙන් සංසාරේ පවතිනද. ඉතින් ඒ කාමය මේ විදියට පංචකාම ගුණ වශයෙන් පෙන්වුවාට කාමයේම නිශ්චිත කරගෙන නිවන් දකින්න පුළුවන්. ඒ නිසා කාමයේ කියන එක ඇතේ දුරින් විශ්ිකරන එකක් නෙවෙයි. ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක ඉගෙනගෙන ඒකේ මේවුවා මෙන්න මේ විදියට පාවිච්චි කරුවොත් පොත් වෙලා ගුණ වෙලා සංස්කරණ වෙලා ගොඩ ගැහෙනවා. මේක මේ විදියට පාවිච්චි කරුවොත් එහෙම වඩා වර්ධනයක් වෙන්නේ නැහැ. මේක මම වඩා වර්ධනය කරන කොච්චර කඹුරලා තියෙනවද කියලා පේනවා. ඒ අතරමැද තව තැනක් තියෙනවා කාම ගුණ පිළිබඳ හැඟීමක් තියෙනවා. මේ වර්ධනයකුත් නැහැ. එහෙම වාල් භාවයටපත් වීමක් නැහැ. ඔය සාමාන්‍ය පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්ව අපි ඒක සාමාන්‍ය ධ්‍යාන මට්ටම වගේ කියලා කියනවා. ඉතින් ධ්‍යාන මට්ටමෙත් ඒව වෙන්නේ නැහැ. නමුත් ඒකේ වර්ධනයක් වෙන්නේත් නැහැ. හැබැයි අර වගේ දාස භාවයකටපත් වෙන්නේත් නැහැ. ඉතින් මේ තුනෙන් දෙකක් සර්වචන්සේ පහළ වෙන්නේ ඉස්සලා පුරාතන ඉන්දියාවේ තිබිලා තියෙනවා. කාම ගුණ වර්ධනය, කාමසුකල්ලිකාන යෝගයේ. ඉතින් ඒවා තන්ත්‍ර භාවනා එහෙම නැත්නම් රජුරුවන්ගේ ක්‍රියාපටිපාටි දැන් මහරජාවරු රජ වෙලා ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ රජ වෙලා තියෙන කාමෙට. ඉතින් අනිත් ඔක්කොම ඒක පිළිගත්තා. ඒගොල්ලෝ දේවත්වයට නංවලා අපිනේ යන්නේ අපිටත් කවද්ද ඒක හම්බෙන්නේ කිව්වට පස්සේ කිව්වා ඒක හම්බ වෙනවා පින් කෙරුවොත් දෙවි ලෝකේ ගියාම කියලා. ඔන්න ඒක දැම්මා. එහා පැත්තට දාලා මේගොල්ලෝ ලව්වා දාසකම් වාල්කම් හේරම කරගත්තා. මේ මතු ජීවිතේ පින් දෙන්නම් කියලා, සැප දෙන්නම් කියලා, දිවි ලෝකේ දෙන්නම් කියලා. ඉතින් මේක හරි උපහාසයට ලක් වුණා බටේර චින්තනයේ. මාල්ලා සාමෝද වගේ එකක අර්නස්ට් හෙමින්ගේ කිව්වා මේ ආගමික නායකයෝ මේ මිනිසුන්ට පින් පෙට්ටිය පෙන්නලා පින් කෙරුවොත් මේක හම්බ වෙනවා කියලා සේරම සූර කහලා ඌ කාම ගුණයට යොදවනවා. කාමේ ඕනම ආගමික නායකයෝ එහෙම නැත්නම් ආගම පූජකවරු කරන්නේම අන්ත සුඛෝපභෝගී ගත කරනවා. අර මිනිස්සුන්ගේ දේ අරගන්නවා. ඕගොල්ලන්ට ලබන ආත්මේ බිම්බිසාර රජුර වෙන්න පුළුවන්, විසාකා වෙන්න පුළුවන්, මහා ධනසිටුවරය වෙන්න පුළුවන්. එදාට මේ දේවල් ලැබෙනවායි කියලා වර්තමානයේ කුලියට දීලා කල්බදු ක්‍රමයට ප්‍රීමියම් එක ගන්න එක තමයි කරන්නේ. මිනිස්සු හරි කැමති ඒකට. හරි කැමති අයියා මේ සත පහක් දාලා පින් පෙට්ටියට ලබන ආත්මේ මිච්ඡර වස්තු හම්බෙනවනම් ස්විප් කරනවා වගේ, සූදු කෙල්ලනවා වගේ. ඒකට කාලා ඉන්නේ කට්ටිය. ඒකට කණ්ඩ හේතුවත් එහෙම නැත්නම් ඒක ආපු හැටිත් මානවයාගේම නිර්මාණයක් ඒක.
ඉතින් ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. ඉතින් ඒක තිබුණා. නමුත් මේ කාමයේ නිසාම කාමයේ අතහරින ක්‍රමය බුදුචානන්සේගේ විප්ලවීය සොයා ගැනීමක්. ඒ සොයා ගැනීමට කවුරුවත් කැමති නැහැ. මොකද කට්ටියක් කාමයට ඒ තරම් බයයි. කාමයේ තුලින් නිවනක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒකම ඈතින්ම තියලා පලාත යන්න එපයි කියලා අත්කිලමතාන යෝගයට යනවා. තව සමහරක් කාමයට ගියාට පස්සේ no limits සීමාවක් නැතුව ඇදගෙන වැටලා පාලම කඩා ගන්නවා. ඉතින් ඔය දෙක නැතුව කාමයේ යම් ප්‍රමාණයකට හසුරවලා ඒවට අපි කියන බේසික් නීඩ්ස් කියලා මූලික අවශ්‍යතා ටික දීලා ඒ කාමයේ ඉන්න ගමන් රයිඩින් ද වේව් කියලා ඒ රළ කපාගෙන ඒ කාමයේ තියෙන අර දාස බහයටපත් කරන දන ස්වරූපේ අල්ලන්න පුළුවන්. ඒක ඉතින් උංගක්ම අමාරුයි. ඒක උංගක්ම අමාරුයි. ඒකෙන් తాවකාලිකව සමගන්න පුළුවන් ධ්‍යානයකදී. ඉතින් ඒක නිසා මේ පසුගිය ටිකේම මම මේක මතක් කරා නැවත නැවතත් මේ මහා භාරතයේ අර්ජුන අහනවා ක්‍රිෂ්ණගෙන් මේ වගේ වෙලාවකදී ඒ ධ්‍යාන භාවනා කරලා කාමේ නැති කරන එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් කාමේ පොඩ්ඩක් යටපත් කරලා මේ ඒ සාමාන්‍ය කාමේ යටපත් කරවලට වැඳ වීරයන්ට වැඳ තමන් දීනෙක් වඩපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණත් ඒක වීරයන්ට වඳින්න ඒ නිසා කමක් නැද්ද කොයි එකද කරන්න ඕනේ. එතකොට කෘෂ්ණ කියලා කියනවා අර්ජුනට ওই වීරයන්ට වැඳීමම ඇති. උඹ ඔකට වීර වෙන්න හදන්නේ නැහැ. ඒක හරි අමාරුයි. ඒක මේ කෂ්ට ප්‍රතිපatti දුෂ්කර ප්‍රතිපatti. එහෙම නැත්නම් දුක්ඛා පටිපදා. කිප්පා විඥා නෙවෙයි දන්දා විඥා. ඒකට යන්න එපා. හරිම නාස්තිකයි. අපි ඔය දෙයයන් වැඳගෙන නිමු කෘෂ්ණට වැඳපුවාම ඔක්කොම හරියනවා කියලා. ඉතින් ඒකෙන් තමයි ඔය කෘෂ්ණ විඥානේ ඔය පූජා විදි වලට ගියේ. ඕක එහෙමම ඔය කෘෂ්ණ කිව්වට අර්ජුනට එහෙමම බෞද්ධාගමේ තියෙනවා. ඒ නිසා අද ලංකාවේ බුද්ධහම වගේ ගත්තොත් ගන්නම දෙයක් නැහැ. ඒක ඇවිල්ලා තියෙන්නේ හැබැයි මේ Hindu ආගමෙන් කියන එක වගේ කියනකොට අපිට නිකම් කරාරින්න බලන අපේ ශාස්ත්‍රුන් වහන්සේ නෙවෙයි අපේ ගුරුන් වහන්සේලා එහෙම අපිට කියලා නැහැ. අපි අර වැරදියට ඉන්දියාවෙන් ගත්තේ කියලා. නමුත් කොයි එකා වුණත් හරි කැමැති ඒකට. මේ පිම්පෙට්ටියට කීයක් හරි දාලා කාම ගුණයන් ඔය දැන් අපි ඉන්න විදිහටම ඉන්නවා කාම සුචාචාරය කෙරුවට කමක් නැහැ. මත්පැන් බිව්වට කමක් නැහැ. පිම්පෙට්ටියට කීයක් හරි දානවනේ. දහල්වලදී ආමතුරන්ට ඕන දෙයක් දෙනවනේ. ජීවිත රත්නට වඳිනවනේ. නිසා ඔක කවදා හරි වෙයි. ඒකට කියනවා භක්ති ක්‍රමය කියලා. එතනම් බුද්ධ ආගමේ සඳහන් කරන්නේ මේ අමූලික ශ්‍රද්ධාව කියලා. එතනම් පසාද ශ්‍රද්ධාව කියලා. හිත පැහැර ගන්න දෙයට වැඳ ඉන්නවා. හැබැයි මේ මම නිවන් දකින්න ඕන කියන පැත්තක් මේ කාමේම පාවිච්චි කරලා කාමේම ගෙවන් දකින්න ක්‍රමයක්. ඒක විපස්සනාට විතරයි ගෝචර වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය මේ භක්ති යෝගීන් විපස්සනා කට්ටියට කියනවා විනය ගණන් ගන්නෙත් නැහැ, සදාචාරයත් නැහැ. ඒගොල්ල කාමයේ යම් ප්‍රමාණයට හැසිරෙනවා. ඒක අමාරු වැටෙන්නේ නැහැ. හැබැයි යන කට්ටිය අමාරු වැටෙනවා. අනුගාමිකෝ. මේගොල්ලෝ ෂේප් වෙනවා. මෙතන තනි කරගන්න බැරි දෙයක් උගන්වන්නේ. කිසිම ආගමකට මේකේ ඉඩක් නැහැ. සදාචාරයකට ඉඩක් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ කාමයට එක්ක යම් ප්‍රමාණයකට ඉන්නවා. ඉතින් මේකෙදි ඒක අනුගමනය කරන එකනත් බැලන්ස් එක තියාගෙන යන්න ඕනේ. එයා ගිහිල්ලා නේ කමන්නේ නැහැ කියලා ගුරුනාථ හිටගෙන උජ්ජ කරනකොට මම දුව හිජ්ජ කරන්න ගියොත් වැඩේ කියලා වෙනවා. ගුරුවරයා දුව අමාරුවෙන් තමයි මේ හිටගෙන උජ්ජ කරලා වැඩේ බේරගන්නේ. හරි ඒ තාන්න ගුරුනාථ හිටගෙන කරනවා මොකද දුව කරපුවාම කියලා හරි කාමයේ පිටිපස්සේ ගිහිල්ලා අමාරු වැටෙනවා. ඒ වෙනතම් බුදු අම්මෝ උජ්ජ කරන්න හොඳ නැහැ කියලා හිටියොත් එමේ ඔන්න අපස්මාරය හැදිලා උතා වෙලා මැරලා යනවා. ඉතින් ඒ අතරමැද යනකොට ගුරුනාථ ජාම බේරගන්න ඕනේ. ගෝලයේ ජාම බේරගන්න ඕනේ. භක්තිකමේට නැහැ. ගුරුනාංශේ බේරලා දෙනවා. ගුරුනාංශෝ ෂේප් කරගන්න ගුරුනාංශේ ඔක්කොම බලනවා. ඉතින් ගුරුනාංශයට heart attack. ඒ සමතේ කරන්න යන හැම කෙනාම මැරෙන්නේ heart attack වලින්. කර්මස්ථානයේ short lived. මොකද අරයත් ඇවිල්ලා කුණු කන්දලයක් කියනවා මෙයත් ඇවිල්ලා කුණු කන්දලයක් කියනවා හොන දෙකක් කියන්නේ හරි මම ආශිර්වාදයක් කරන්න මම බෝධි පූජාවක් කරන්න ඔක්කොම බාර ගන්නවා. නිින්දෙන්නේ ගුරුනාංශයට. heart attack. අකාලේ මැරලා යනවා. කවුන්සලර්ස්ට වෙලා තියෙන්නේ නේද? සයිකියාට්‍රිස්ට්ට වෙලා තියෙන්නේ. කතා දෙකක් නෑ. වැඩේ හරි ගියොත් පිසියක් ලව් කරනවා. ගලවන්න බෑ ඊට පස්සේ. කොල්ලෙකුට උනත් සයිකියාට්‍රික් හරි ගියොත් ඒක කෙල්ලෙක් වෙනවා. අර ගුරුනාචර බැඳෙනවා. ගලවන්න බෑ. එහෙම නෑනේ. හොඳට බැලමිටන් දෙකක් කරනොත් ආපෝ එයත් එක්ක බෑට කිසිම කරුණාවක් නැහැ.
එයා මේ අමුතු જાතියක් කතා කරන්න කියලා අපි අර මෙලෙක් තැනට යනවා. ඉතින් ඒ නිසා කාම ගුණයන්ගේ තියෙන මේ හැම එකෙම මේ මීන් ඇඩ්වාන්ටේජ් එක කරගන්නවා. ඉතින් සම්පූර්ණ භෞතික විශ්ය ලෝකායත විශ්ය කාම ගුණයි. ඒක මේ ළඟදී තමයි හම්බුනේ. අතර මට ළඟදී හම්බුනේ මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ කොච්චරක් බයලජ්‍ය දෙක නැති කරනවද කියලා. ඒක සැලසුම් සහගතව කරනවා කියනකොට මටත් නම් හිතුණා මෙහෙම එකක් තියෙන බව මට තේරිලා තිබුණා. හැබැයි මං හිතුවේ නෑ ඒක දැනගෙන කරයි කියලා. දැනගෙන කරලා තියෙනවා. මේ ෆැක්ටරි වලට වැඩ කරන මිනිස්සු හදන්න බහු නිෂ්පාදන දේවල් වලට මිනිස්සු දාසභාවයට ගන්න ඌට කියලා තිබුණා අධ්‍යාපනයේ විතරමයි බලන්න කුල ભેදේ බලන්නෙත් නෑ සල්ලි බලන්නෙත් නෑ ඉන්ෆ්ලුවන්ස් බලන්නෙත් නෑ ඉගෙන ගන්නතරම් දෙනවා. ඉගෙන ගන්නකොට හැබැයි අනම්මනම් මොකුත් බෑ 35 දෙනෙක් විනාඩි 35ක් කාමරයකට දාලා පිස්සන් කොටුක වගේ අපි උගන්නන එක ඉගෙන ගන්න ඕනේ. දෙයයන්ාසේ ඉන්නවා. දෙයයන්ාසේම ඔක්කොම අවසානයේ තීන්දුව කරන්නේ අපි බොහොම අමාරුයි තමයි දෙයයන්ාසේගේ පර්මිෂන් එකක් ගත්තේ උගන්නන්න. ඔන්න අපි උගන්නනවා. එක්වයිනාස් ඒ ටිකයි කරලා දුන්නේ අපිට. එක්වයිනාස් ෆාදර් යා කිව්වා විද්‍යා දාදාති විනයන් වගේ එකක් කියලා. නැත්නම් දෙයියෝ ඔක්කොම සර බලදාන්න අපි ඉගෙන ගන්න ඕනේ නෑනේ. ඉගෙන ගන්න ගිහිල්ලානේ ආදම් සායේවා තානංගය ගෙඩිය කාලා කෙලව ගත්තේ. ඒකම කෙරුවා එක්වයිනාස්. ඒ නිසා බටහිර ලෝකයේ එක්වයිනාස්ට අධ්‍යාපනයේ පියයි කියලා ওই ලංකාවේ තියෙන එක්වයිනාස් ආයතනයේ කිසිම තැනකට විශ්වවිද්‍යාල තත්ත්ව දුන්නේ නැහැ පුද්ගලික දන්නෙත් නැහැ. එතකොට එක්වයිනාස් එකේ ඩිග්‍රී දෙනවා. අපේ කට්ටිය විප්ලව කරනවා අධ්‍යාපන කට දාගෙන ඉන්නව අනම්මනම් කියලා අපේ ආම්දුරුත් ගිහිල්ලා ඉගෙන ගන්න ඉංග්‍රීසි උතන තමයි. ගිහිල්ලා ඒගොල්ලොත් මේ දවස්වල අල්තාරේ සුද්ධ කරනවා ගීතිකා ගායනවා මේ ආම්දුරු ගිහිල්ලා. ඒක වතපිලියතු කරන්න එපා. එක්වයිනාස් වල ඒගොල්ලෝ ඩිග්‍රී දෙනවා. අපේ කට්ටිය ඩිග්‍රී දෙන්න පටන් අරගත්තොත් කියනවා මෙහෙම කරන්නේ කොහොමද අධ්‍යාපන කට දාගෙන එහෙම කරන්න බෑ මේම කරන්න බෑ කියලා. ඒක එහෙලි කරා මේ හිඩන් කරිකියුලම් කියන එකේ මේ අධ්‍යාපන ක්‍රමේදී බයලජ්‍ය දෙක නැති කරනවා. එන්නේ ගුරුවරයා හොඳටම බයලජ්‍යාව දන්න කෙනෙක්ගේ ටයි එකක් දාගෙන කෝට් එකක් ඇඳගෙන හොඳ සපත්තුවක් දාන ඇවිල්ලා පන්තියේ පෙනී හිටින් දෙයයන් ආංශය වගේ. to serve with love තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. සර් එක ලව් කරනවා. මොන්ති චිත්‍රපටයක් හදලා දෙනවා අපි ඉස්කෝලේ යන කාලේ ඊට පස්සේ තමයි mind your own language මොකද්ද චිත්‍රපටයක් තියෙන්නේ මේ කාටුන් එක mind your own language මොකද්ද කියලා ගත්තා. ඒ ඔක්කොම යන්නේ ටීචර්ත් එක්ක ලව් එක යන්නේ. ගුරුතුමියත් එක්ක කොල්ලෝ ලව් කරනවා. to serve with love හොඳ දඟකාර විශේෂකාර කෙල්ලෝ සර් එක ලව් කරනවා. ඒ විදිහ පන්තියේ බොහොම සදාචාරය තියෙනවා. ටෙපල් මාර්ගෙන් ළමයි හම්බ වෙනවා. අන්තිමට දැන් බලනකොට හැම ගුරුවරයටම 86ක් ආදතිය කොල්ලෝ කෙල්ලෝ අහ කනවා පාස් වෙලා ඉවර වෙලා මොකද වෙලා තියෙන්නේ? මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දෝෂේකේ යට තියෙන්නේ කාම ගුණ. පින්නන්නේ උඹට ටයි එකක් දාලා කෝට් එකක් දාලා උපාධියක් දුන්නාට පස්සේ අම්මා මොනවද ලැබෙන්නේ? උඹට ස්කෝලර්ෂිප් හම්බ වෙනවා අරක හම්බ වෙනවා මේක මේ බයිබලයට අද තියලා දිවුරන්න ඕන. එච්චරයි වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් ලංකාවේ කීප දෙනෙක් උත්සාහ කරා බලන්න මේ බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් දාලා මේ ලංකාවේ ක්‍රමයට උගන්න සකල සිතින් පිළිසන ලංකාවේ බුද්ධ ධර්ම රකින්න ගිවිසගෙන හිටියට බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් බෑ. අපි යන්නේ රෝම ලන්දේසී නීතියට. නැත්නම් එංගලන්තේ නීතියට. ඒකේ දෙයයන් ආශේ තමයි ਸਰබලධාරී. එයාලකට ගිහිල්ලා තමයි ඕත් එක ගන්න ඕනේ නීතිඥෙක් වෙන්න ගියත් උපාධිය දෙන්න ගියත් රැජිනිට යටත් වෙන්න ඕනේ. ස්කවුටින් කරලා තියෙනවද? එංගලන්තේ රැජිනටත් රැජිනගේ ලංකාවට පත් කරලා දෙන ආංග්‍රිකාණ්ඩරුවටත් බාලදක්ෂ නීතියටත් මම ගරු කරමි කියලා සැලුට් එක ගහන්න ඇඟිලි තුනක් තියලා. එංගලන්තේ රැජිනටත් රැජිනපත් කරන ආණ්ඩුකාරටත් වන්දන දෙවෙනි එක නම් මම හිතලා දැම්මේ. චුමේ බාලදක්ෂ නීතිය මම ගරු කරනවා. අරුගේ වලිගේ කපලා ගන්නේ. කරාඹලා ගන්නේ. ඇත්තටම බේඩන් පවල්ට එහෙම දෙයක් ඕන වෙලා තිබුණේ නැහැ. නමුත් මේකේ යට මේ කාමයේ හැංගුවාට පස්සේ පුදුමාකාර කෙනෙක් නතු වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ බුද්ධ ආගමට නොෙන්න හරි විපස්සනාට නොෙන්න හරි භාවනාවට නොෙන්න හේතුව මිනිස්සු දන්නවා මේකේ කාමේ නැහැ කියලා. ඉතින් ඒ බැරි හින්දා නෙවෙයි භාවනාවට එන්නේ නැත්තේ. මේකේ නෑ. ඒක නිසා බුදුන් පඬිස්සවාසි කියනවා විපස්සනා කියන්නේ මස් හරි ලේ හරි මැරබෝන් හරි නැති ඇටයක් කනවා වගේ. මස් ලේ නැති ඇට බලුලෙව කන්නේ.
කවුරුත් කැමති නැහැ මේ කරනකොට. හරි කම්මැලි, හරි නීරසයි, හරි එපා වෙනවා. අයියෝ. හරිම මේ අසරණ වෙනවා. හරි ෂවුතා. හරි ඒකල්ල දවස් 10 භාවනා කරලා ගෙදර ගිය ගම හම්මද්ද බොල. ඥානසංස ඉන්න කාලේ කියනවා මේකේ ඉන්නක අකුරක්වත් කියවන්න දෙන්නේ නැහැ පත්තරයක්. ගෙදර ගිය ගමන් ටූත් පේස්ට් එකේ තියෙන අර පුංචි අකුරු ඒකත් කියවනවලු ටූත් පේස්ට් පෙට්ටි. අවුරුදු 10කට පස්සේ ගහපු ෆුට්බෝල් ගේම්ස් බලනවා දාගෙන කකුල් දෙක උඩ දාන සිගරට් එකක් බීගෙන ඕක නෙවෙයි භාවනාව කියන්නේ කියලා ඒ ශාංශ වාද කරාවේ විශේෂයෙන් පවතින ප්‍රසිද්ධ භාවනා කරන නමුත් ඒකෙන් හරි පේනවා අපිට වළක්කගෙන ඉන්න පුළුවන් වළක්කෝ ගාන දෝරේ කඩාගෙන යනවා. ඒක තමයි ගිහි භාවනාව කියලා කියන්නේ. ඒ තමයි ගිහි සද්ධාව කියලා කියන්නේ. ඉතින් පැවිද්දට වෙලා තියෙන එහෙම බලාපොරොත්තුවක්වත් නැත්නම් ඒක සිවුරු අරින්න ඕනේ. නැත්නම් වහ කන්න ඕනේ ඒක නිවන් දකින්න ඕනේ. ඔය තුනේ එකක් ඉතුරු වෙනවා. ඉතින් අර වහ කාපු කට්ටිය හෝ ගිහි සිවුරු අරපු කට්ටිය තමයි අද ඔය රට කරන්නේ. සිවුරු අරපු කට්ටියව ආයෙ මොකුත් නැහැ මේ ඉරෙන් පැන්නට පස්සේ උට පුදුමාකාර නොලෙජ් එකක් තියෙනවා. සිවුරෙත් මෙහෙමයි එළියෙත් මෙහෙමයි කියලා එළියේ ඉන්න පිස්සන් එහා පහටුව පේන්නේ ඇතුළට ආවට පස්සේ. ඒක දැකලා ඉවරලා ආයෙ සිවුරු එළියට පස්සේ ඒක මොකාටවත් අල්ලන්න බෑ. ඉතින් මේ තීදි කාමන් නිස්සාය කාමම් පජහත කියලා රාගං නිස්සාය රාගම් පජහත කියලා බුදුරජාණන් වහන්සේ මේ බික්කුණෝ පස්සේ සූත්‍රයේ මං හිතන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒක හෙලි කරන්නේ බුදුරජාණන් වහන්සේට රෙෆරන්ස් දීලා. භික්ෂුණියක් ඉන්නවා ආනන්ද ස්වාමීන් පිළිබඳ පුළුම පිළිබඳ හිතක් ඇති වෙලා මොන විදියෙන්වත් බෑ පස්සේ කාම උන්මාදයක් එනවා. ඇවිල්ලා මෙයාට ආනන්ද ස්වාමීන් නිතරම ඉන්න ඕනේ බණ කියන්න ඕනේ බණ ප්‍රශ්න අහන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ දැකලා නැතුව ඉන්න ගියාට පස්සේ උණක් මේ ඉන්න බෑ ලෙඩක් හැදෙනවා අපි කියන්නේ ලව් සික් කියලා කියන්නේ. එනත්තම් මේ පෙම් කැස්ස කියලා කියන්නේ. ඒ පෙම් කැස්සක් ඇවිල්ලා ඉතින් අන්තිම වරන්ට පොරවගෙන වහගෙන බුදි. කොරෝනා. ක්වොරන්ටයින්. ඉතින් පස්තායකට කතා කරලා කියනවා ආනන්ද හැමතුරන්ට මෑණියන්ට හොඳටම අමාරුයි එන්න කියලා පිරිට්ටියක් කියලා. නෑ ඔය පිරිත් කියන්නේ ඕකට තමයි. කවුරුත් කියන්නේ ඕකට තමයි. ඉතින් කට්ටිය දන්නේ නැතුව මේ බොහොම ලෑස්තියට වටාත්තලා ඇත්ති කරන කවුරු දත මැදගෙන කකුලක් කුසගෙන ඉන්නේ පිරිත් කියන්නේ. යන්න කියපම් ප්‍රශ්නයක් නෑ. මටත් පිරිත් කිව්වා මං ඉන්දියාව කියලා මට ලෙඩ වෙච්ච වෙලාවේ විනී ස්වාමීන් වහන්සේ මට තේරුණා ඒකේ ගුණේ. උණ හැදිලා. මේකටත් උණ හැදිලා. ගියාම දැන් රෙද්දෙන් පොරවගෙන වහගෙන දැන් ආනන්ද හාමුදුරුවෝ බණ කියනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා අපේ බුදුහාමුදුරුවෝ රාගං නිස්සාය රාගම් පජහත දෝසං නිස්සාය දෝසං පජහත ආහාරං නිස්සාය ආහාරං පජහත කියලා දීලා තියෙනවා. මේ කය හැදිලා තියෙන ඔය තුනයි රාගයයි ද්වේෂයයි ආහාරයයි මෛතුනයයි හිතුවා. හැබැයි කිසිම හේතුවක් නිසා මෛතුනේ ප්‍රහාණය කරන්න බෑ. ඒක සේතු ඝාතෝ වුත්තෝ භගවතා ඒක කරන්න ගිය කෙනා පාලම කඩලා ගන්නවා. විනාශ වෙනවා කියලා නිකන් අර මෑණියන්ට දෙනවා නිකන් අම්මතර බණක්. කාමයේ පිළිබඳ බය වෙන්න එපා. කාම කියන රාගේ නැති කරන්න පුළුවන්. ද්වේෂයෙන් නැති කරන්න පුළුවන්. ආහාර නිසා ආහාර නැති කරන්න පුළුවන්. හැබැයි මෛතුනේ නන්නයි කියන්නේ කරන්න ගියොත් දෙන්නම අමාරු වෙනකොට මෑණියන්ට තේරෙනවා මේ ගහන්නේ හරියටම ඇනේටම කියලා. මෑණියන්ට උණ බහිනවා. උණ බහැලා අච්චං අච්චේතෝ පස්සත බන්තේ මගේ වැරද්ද මන් දකින්නවා මට සමා වෙන්නයි කියලා. ඒකේ පෙන්නන මේ බුදුරජාණන් වහන්සේ මේ කාමය, මෛථුනය, රාග, ද්වේෂය, ආහාර වගේ කියලා මේ මිනිස්සයා මේ සංසාරයට බැඳලා තියෙන දේවල් කොච්චරක් නිවන සඳහා යොමු කරන දේවල් තියෙනවද ගන්න බැරි වගේකුත් තියෙනවා. ඒකට කියනවා දස්සන කාමයේ, ශවන කාමයේ, සමුල්ලේපන කාමයේ, සංසග්ගා කාමයේ, ඝන සංගනිකා කාමයේ, සංසග්ගා කාමයේ කියලා. ඉතින් ඒව peelියක් තියෙන දස්සන රාගය ඇති වෙලා තමයි ශවන රාගය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි සමුල්ලේපන අනිත් අතපත ගන්න තියෙන ආසාව ඇති වෙන්නේ. ඊට පස්සේ නිතර සමගි වෙන්න එකතු වෙන්න බස් පෝල්ට් එකේ හම්බෙන්න හරි මේ හම්බෙන්න ගියාට පස්සේ ඔන්න එක වෙලාවට ඩක් ගාලා කාම සේවනට වැටෙනවා. නැත්නම් කාමීත්‍යචාරයට වැටෙනවා. එහෙම නැත්නම් මෛතුන සේවනට වැටෙනවා. ඉතින් මේ මෛතුනට ගියොත් කොට ගන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. අනිත් ඕන එකක් ප්‍රයෝගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොට ගන්න පුළුවන්. ඒ නිසා භික්ෂුව මේ සත්ත්ව කාම ගුණ වලට ඇසුරු කරන්න යන්න එපා.
ඒකයි කියලා තියෙන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත. ඉතින් පොත්පතක් නරක නෑ නේ. ඒක සාමාන්‍ය දෙයක් නේ ගෙදරක තියෙන. නැත්නම් ඒකේ තියෙන කුණු හරප පැත්ත දර්ශන කාමයට හේතු වෙනවා. ඊට පස්සේ ශ්‍රවණ කාමය මිහිරි කටහඬවල් සංගීත රාව හදා ගන්නවා. හදානිවලා ඉතින් අපි දන්නවා දැන් මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් පස්සේ ලෝක පාලනය ගොඩාක් කරන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක. ඇමරිකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට පුදුම තොගයක් අට ගන්නවා. හොඳම දේවල් කරන්නේ ජපානයේ. හැබැයි බිස්නස් එක යන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ තියෙන දේවල් තොරතුරු දෙන්නේ ජපානට. ජපාන තමයි නව නිෂ්පාදන කරන්නේ. ඩොල්බි සිස්ටම්, මොනෝ සිස්ටම් එක එක දාලා කොහොම හරි මේ මියුසික් කැසට්ස් තියෙනවා. CD players එක දාපුවම ප්‍රථම ධ්‍යානට යන්න පුළුවන්. පළවෙනි ධ්‍යානට මොනකොට දෙපැත්තෙන් ඇවිල්ලා බැලන්ස් වෙලා හරියට ශබ්ද තරංග පොළේ මැදට එනකොට මෙයාට මේ ලෝකෙම අමතක වෙලා අර මේකට මත් වෙනවා සද්දෙට. එතකොට ප්‍රථම ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා CD එක මෙච්චරයි ගන්න. ඒකේ පළවෙනි කොටස පේමසිරි කේමදාස ලංකාවේ කෙරුවා වැස්ස කියලා. වැස්සක සංගීතය දීලා අන්තිමට මේ මිනිස්සයා ඒකටම ආකර්ෂණය කරනවා. ආකර්ෂණය කරලා පස්සේ යා පළවෙනි ධ්‍යානෙ මගේ මට්ටමට ගිරින්චා. මම දෙවෙනි එකට යන්න හම්බුනේ නෑ. මිනිස්සයාගේ අභාවය සිද්ධ වුණා. ඉතින් මේ තමයි මන්ත්‍ර ජප කරනවා කියන්නේ. ඕනේ මන්ත්‍රය ජප කළා ඕනම දෙයක් ලෝකේ කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ලෝකේ නිෂ්පාදනය වෙන්න මුල්ම ශක්තිය ඕම්කාරය කියලා. ඒක ඕම්කාරය මතුනකොට ඕන දෙයක් කරන්න පුළුවන්. ටිබෙට් රටේ ඒ කට්ටිය එකතු වෙලා සද්දෙන් ඒ පිරිත් කියනකොට සුව කිරීමක් මේ වෙන ගල් උස්සලා පෙන්නනවායි කියලා අහලා නම් තියෙනවා. ඒ තරම් ශ්‍රවණ කාමේ, සමුල්ලේපන කාමේ. ගන්ධ රස පහසට ගියාම මිනිස්සු මනමන්දනීය සංගීතත් එක්ක සුවඳ જાති තියෙනවා. ඒ සුවඳ වලට තමයි ආකර්ෂණය කරන්නේ. ඔය මේ සෙන්ටිකුණ තැන්වල ඒවට ෆෙරමෝන්ස් කියලා කියන්නේ අපි කෘෂිකර්මයේදී පාවිච්චි කරනවා. ඒක ඉන්නවා මේ නෙටල් ක්‍රැප් කියලා පණුවෙක්, ඒ කියන්නේ දලබුවෙක් ගෑවිච්චාම මුකුත් නැහැ මුළු ඇඟම කහනවා. ඉතින් දලු කඩන ගෑනු උඹට බඳ ඇරලාගෙන ඉන්නේ. මැදකොළඹ තාරපටිය කියලා කියන ඕකට අපි. මේ ඕකේ ගෑවුනොත් එහෙම ඉවරයි. ඉතින් දැන් කරන්නේ තනමැත්තේ ඉඳලා පල්ලෙහාට යනකම් ගෝණියක් කොතාගෙන යන්නේ මේ ඒ ගෑවෙනවට. ගෑවුනොත් මොනවක්වත් කරන්න බෑ. බරුස්සා හීරුවා වගේ පැහැුණා. ඉතින් ඒ දලබුවෝ ඉන්නව තේ ගහේ කොලේ යටපැත්තේ. ඒ කියන්නේ හරි මේ නිකන් බැලුවාම පොකිරිස්සෙක් වගේ. ගෑවුනොත් ඉවරයි. ඉතින් ඌ අල්ලන්න බෑ බෙහෙත් ගහුවට යන්නේ නැහැ යටපැත්තේ ඉන්න නිසා කරන්නේ ඒකයි ගෑනු සතෙක් අරගෙන ගෑනු සතාගේ ලිංගික හෝමෝන එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. ඒ හෝමෝනේ හදලා තිබ්බාම අරුන් දොස් ගණන් එකට එනවා. සුවඳට. අරසි පුච්චල මරනවා. ඒ හෝමෝනේ තිබ්බාම තේවතේ තැන් වලින් ඒකට ඇදලා එනවා බැල්ලියක් පට්ටියට හිටපම බල්ලෝ ටික ඔක්කොම ඇදලා යන්නේ. අපි කියන්නේ අර ආකර්ෂණයේ තියෙන ඒ වගේ තමයි. ඉතින් ඒක ගඳෙන් අල්ලනවා. ඒක තමයි ගෑනු කරන්නේ. ගෑනුගේ ලිංගික හෝමෝන ආවට පස්සේ බුදුජානසී දේශනා කරනවා ගෑනට ලිංගික හෝමෝන තිබුණත් නැතත් පුරුෂයා රමණය කරනවා. බැල්ලියෙක් කවදාවත් රමණය කරන්නේ නැහැ. බල්ලෙක් හෝමෝන නැති වෙලාවේ. රිලෙවියක් කවදාකවත් රමණය කරන්නේ නැහැ. රිලෙවෙක් හෝමෝන නැති වෙලා නිතරම බලන්නේ හෝමෝනි ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒක රිලෙවිටයි තියෙන. ඒක රිලවට තමයි අයිති. බැල්ලි පට්ටියට ආවට පස්සේ බැල්ලිට කරන්න දෙයක් නැහැ. බල්ලෝ වට ගන්නවා. හැබැයි පට්ටියට ආපු නැති බැල්ලියක් ඒක කවදාකවත් නැහැ. ඒක බුද්ධ ජනසේ ඉස්සර බමුණු කාමයේ කෙරුවේ එහෙම තමයි. ස්ත්‍රියව වෘතු වෙනකන් ඉඳලා තමයි කාමයට යන්නේ. දැන් නැහැ. දැන් හදලා තියෙන සෙක්ස් ඉන්ඩස්ට්‍රි එකේ හැටියට ඒවා මේ ස්වභාවිකවත් ඒවත් තියෙනවා. කාම කෘත්‍රිමේවත් තියෙනවා. කාමේ. ඒකට ඒ ගඳෙන් තමයි මිනිස්සයා මේ තිරසනාගෙන් වෙන් වෙන්නේ. තිරසනා එක හරිම සූක්ෂමයි. ඒකට ඈතින් දැද්දි ඒ ගඳ එනවා. ඒකයි සනත්නන්ද සිරි කියන්නේ බම්බරුණු දොට්ටු මල් කොහෙන්ද මේ සක්වල ගල මලක් විබුනොත් බඹරු දාන්නවා. ඉතින් නෝන මහත්තයා කියනවා මේ මන් දැක්ක මලක් මල් බම්බරු නැති මලක්. ඉතින් මහත්තයා අහනවා වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒ වෙන්න බෑනේ. ඒ සක්වල නෑ මේ කඩදාසි මලක් කියනවා. ප්ලාස්ටික් මල් තියෙන්නේ. ඔය දැන් කොළඹ රටේ ඉන්න ගෑනුත් ප්ලාස්ටික් මල් තමයි. ඔක්කොම පාර්ට්ස් ඔක්කොම ප්ලාස්ටික් දාලා තියෙන්නේ. ඇහත් ප්ලාස්ටික්, පස්සත් ප්ලාස්ටික්, ඉස්සරහත් ප්ලාස්ටික් ඔක්කොම ප්ලාස්ටික් අල්ලන්නම බෑ. හැබැයි අල්ලන්න ඕන දකින්නකොට පේනවා විකාර ගතිය.
ඒකට මේ මොනවක්වත් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අර මේ වෛශ්‍ය වෘත්තියට තමයි ඔය තෙල්ලන් ඔක්කොම කරන්නේ. ඒකට යන මිනිස්සු බීලානේ යන්නේ. ඒ නිසා ඌට ඒකේ ඔය මොකක් වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක ගේමේ හැටි එහෙම තමයි. සාමාන්‍ය මිනිස්සුන්ට දකින්නට පේන කොච්චර කෘත්‍රිම ජීවිතයක්ද ගත කරන්නේ. ඒ සමුල්ලේපණේට. ඊට පස්සේ හැන්දෑවේ කෑම කාලා මද සංගීතේ මද ආලෝකේ සංගීතරාව ඇතු දුම් එනවා සුවඳ දුම් දාලා ඉතින් මිනිස්සු ගියාට පස්සේ තමයි පබ් කියලා කියන්නේ ඒකට. පබ් එකට යන්න ඕනේ. ඉතින් මේ ඉස්සර කොරෝනා නිසා කට්ටියට පබ් එකට ය아가න්න විදියක් නැහැ. ඒ නැත්තම් රෙස්ටොරන්ට් එකට ය아가න්න විදියක් නැහැ. ඉතින් ඒක තමයි ඔය කොළඹ නගරේ කියන්නේ. නැත්තම් නියම් ගමෙන් එහාට ගිය නගර අගනගර රාජධානි වල ඌව තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු අවුරුදු මාස 7-8 හම්බ කරලා අතෙන් ගිහිල්ලා අර ඔක්කොම වියදම් කරලා එනවා. ඒත් සැපයි. ජීවිලෝකේ හම්බෙච්ච නැති එකනේ හම්බෙන්නේ. ඒක සමුල්ලේපන කියලා කියන නැත්නම් මුතේ කියලා කියනවා. ගන්ධ රස පහස තුනේම තියෙනවා. ඉතින් ඒක හරි එක්ස්පෙන්සිව්. රූපවල නෑ. ඒක රූප ටික ගණන් වුණාට ගන්න පුළුවන් නේ. ඒක රයිට් රිසර්ව් කරලා තියෙන්නේ මාගේ රූපේ තකාටක කොපි කරන්න බෑ. ඒක මට ගාණක් දීලා කොපි කරන්න ඕනේ. මගේ සංගීතේ කාටවත් කොපි කරන්න බෑ. හැබැයි ඒක සාමාන්‍යයෙන් කොපිය ගහනවා. ගන්ධ රස පහසේ මේ කන්ටැක්ට්ස් ඉන්නෝනේ. හරි එක්ස්පෙන්සිව්. ඊට පස්සේ නිතර හමු වීම අවශ්‍ය වෙනවා. ඝන සංගණිකාව ඊට පස්සේ සංසර්ගේ. ඉතින් ඒකේ අතෙන්ද යනකම්ම තැන් බුදුජානසෙ පෙන්නවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. බුදුන්සේ සඳහන් කරන මේ අහිංසක මනුස්ස වගේ ඇහැට රූපයක් වටිනවා. වැටිලා කනනාසී දිව මුකුත් වැඩ කරන්නේ නැතුව ඒ දකින්න රූපෙට හිත ගියා නම් අපි ඒ හිතට නමක් දානවා චක්කු විඥානය කියලා. ඒ හිතට ඕන එකට යන්න පුළුවන්. මේ වෙලාව අපි ගමු චක්කු විඥාණයට ගියේ. තින්නම් සංගති පස්සෝ මේ චක්කු විඥානයත් රූපයත් ඇහත් තියෙන තාක්කල් ඕන ස්පර්ශය සිද්ධ වෙනවා. තාම නික්ලේශී. ඒ ස්පර්ශය වෙච්ච දේ විඳිනවා. ඒක පස්සපච්චය වේදනා. ඉතින් පැයක් දෙකක් බනහන කොටත් පස්සපච්චය වේදනා තමයි එන්නේ. ඉතින් නලියන්නේ කට්ටිය වලිගේ පැත්තකට දාලා වාඩිනවා. ඊට පස්සේ අනිත් පැත්තට දාලා වාඩි වෙනවා. මොකද මේ පස්සපච්චය වේදනාව ඇවිල්ලා. දැන් අනික දාන් අදින වෙලාවක සුරුට්ටු අපි බීන වෙලාවක පස්සක් තියනවද කියලාවත් මතක නැහැ. ඒකට කවදාකවත් දන්නෙත් නැහැ. සතියෙන් බණක් අහන්නකෝ. සතියෙන් වාඩි වෙලා ඉන්නකෝ ඔන්න පස්සපච්චය වේදනාව තේරෙනවා. දැන් මෙතන කියන එක පොඩ්ඩක් වෙනස් හැබැයි. තින්න සංගති පස්සෝ පස්ස යං වේදේති තං සංජානාති. මේ එතකොට ඇහැට කනට ඇහෙන දේවල් සංජානනය වෙන්නේ නැහැ. නාසයට දැනෙන දේවල් සංජානනය වෙන්නේ නැහැ. මොකද ඇහැට හිත ගිහිල්ලා හිත දැන් ඒකට දාස වෙලා හිත තියෙන චක්කු විඥානයේ ගොරෝචර වෙච්ච රූපේ විතර සංජානනයක් කරනවා. දැනගැනීමක් සලකුණු තබා ගැනීමක් සහ පන්න සලකුණු අඳුරා ගැනීමක් සිදු. දැන් මෙතෙන්ට යනකොට භාවිත මනසයි අභාවිත මනසටයි බුදුජානකසේ පොඩ්ඩක් මතක් කරලා තිනවා. ඔබ දන්නේ නැතුව ඒ දිහා බැලුවනම් ඊට පස්සේ යං සංජානති තං විතක්කේති. ෂා මාරු රූපයක් දැක්කනි. එතන නොදකී විතරක් අරක දැක්කනේ කියලා ඒක අර මේ වෙලාව සද්ද එනවා ගණන් ගන්න නැහැ. නාසයේතයි මොකක්වත් නැමේ ඇහැට මත් වෙලා తත්‍ර තත්තා විනන්දනී වෙන හාංකා විශයක්වත් නැත්තා අර දැකපු රූපේ මනාපමනාප පහළ වෙනවා. අනිවාර්යයි ඒක. මනාපමනාප නැත්තම් දැක්ක බව මතකක් නැහැ. ඒක තමයි කම්මැලි වෙනවා කියන්නේ. ඒ තමයි එපා වෙනවා කියන්නේ. රූපේ පිළිබඳව මනාපමනාප නැත්තම් නිදිමතයි කම්මැලි අයියෝ ආස්වාස් ප්‍රසවාසී බේනවා තමයි. හරිම කම්මැලි. ඉස්ලාම දාසේ ආනාපාන පේනට හරිම සතුටුයි අප්පා ස්වාමීන් වහන්සේත් කිව්වා බලන්න කියලා පෙන්නේ නැතුව තිබ්බ ඔන්න අද දැක්කා. හරියට ආව හඳ දැක්කා වගේ තමයි මේ තමන්ගේ ආනාපාන දැකීම. ටික වෙලක් ගියා මනාපමනාප නැත්නම් මේ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං තංචකෝ ඕලාරිකම් පටිසම්පන්න සංකතං කියලා දකින්න රූපයත් එක්ක අනිවාර්යයෙන් මනාපමනාපය පහළ වෙනවා කියන එක තමයි ඔය දස්සන සවන සමුල්ලේපන සංසග්ග සංගනිකා ආදී වශයෙන් ඒ වීදිය බොහෝ සීඝ්‍රයෙන් ගමන් කරනවා. ඇහැට රූපයක් දකිනකොටම මනාපමනාප පහළ වෙනවා. ඉතින් මනාපමනාප පහළ වීම ගිය සංසාරයෙන් ගෙන ආපු අගයන් ආඩම්බරයෙන් අනුව සිද්ධ වෙන්නේ. පෙර අපේ ඔළුවට දාපු ස්ක්‍රිප්ට්ස් අනුව තමයි සිද්ධ වෙන්නේ. අපි හිතනවා ඒක තමයි නෝම් එක කියලා. අපි හිතන ඔක්කොටම මේකේ මනාපේ වහන ඔක්කොටම මේකට අමනාප පහනසයි මම මොනව කරන්නේ? මට මේ පහළ වෙන මනාපමනාපේ මගේ කන්ඩිෂන් එක අනුව පහළ වෙන්නේ කියන එක මටම තේරෙනවයි කියන එක වෙන්න බැරි දෙයක් කියලා තමයි මිනිස්සු හිතන්නේ.
බුදුරජාණන් කියන එක අහලා තිබියන් චින්තාමය වශයෙන් බලන්න මම ඒකට මනාපන මම ඉබේ මෙතෙන් ඇදිලා යනවා. අර ෆෙරමෝන්ස් වලට ඇදිලා යන නෙටල් ග්‍රබ් වගේ. ඇදලා ගියාට පස්සේ මම දන්නේ නැහැ මොකක්ද ඇති වැරද්ද. ඉතින් රූපයක් දැක්ක මං ආසයි මං ඒක ෆොටෝ එකක් කරන්න ඇවිල්ලා ලොකු කරලා පිටිය ගහගෙන මොකද ප්‍රශ්නේ. කිසිම මේ සදාචාරයක් මොකක්වත් නැහැනේ. ඕන වෙන කෙනෙක් දැකපුවාම අනෝ යකෝ මේ කුණු හර්පයක් මොකද්ද ගහන්නේ මොකද්ද මේ කියලා අහනවා. ඇයි බං උඹට රසාස්වාදේ නැද්ද බලපං මේ මොන රසාස්වාදේ උඹට පිස්සු යකෝ මේ ලංකාවේ පහුගිය ටිකේ හරියට ගියා මොනාලිසා චිත්‍රේ. තාමත් යනවා. ආසියාකරට ආවලු මොනාලිසාගේ වයිෆ්. යකෝ මේකේ ඉන්න ඔක්කොමලා ගේද කියලා ඇහුවලු. සමනලුද කියලා. මොකද මේ ඩාවින්සි අමු සමනලේ. ඌ ඇඳලා තියෙන උගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ ෆොටෝ එක. මේ පැත්තේ පිටිමේක් මේ පැත්තේ ගෑණියෙක්. ඒවලු උඹලා වෙච්චර මේ මිනිහට ආස කරන්නේ උඹලා ඔක්කොම සබලිංගික ආසාදයට කරන්නේ කියලා. ඒ ගෑණිට පෙන්වන්න බෑ මේ ෆොටෝ එක. හැබැයි ලෝක උරුමයක්. මොකද හැම අංගලම හරියට මැල්ල ඇඳලා තියෙනවා. ගෑනු රූපේ තියෙන පැත්තේ ඈත යනකම් සිටියම් පේනවා. පිරිමි රූපේ මැත්තේ කෙටි සටහනක් තියෙන්නේ. ඔක්කොම ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ ග්‍රැෆික්. ඊ කියන්නේ ඇවිල්ලා මේ උඹලා ඔක්කොම සමනලුද කියලා. අපි දැන් අපේ කාමරයකට ගියාම ඕනේ කාට පේනවනේ විමානයේ හැටියට යකාගේ හැටි. දැන් මෙතෙන්ට ආපුවම පේනවනේ මොකද්ද මේ කියන්නේ. එච්චරයි. මේක තමයි මගේ මනාවේ. තව කෙනෙකුට පේන නැද්දකින් විතරක් අනේ මේක මේක කම්මලක්ද මේක. එහෙනම් මේක මේ දඬුවම් කරන තැනක්ද මේක මේ මොන මගුලක්ද කියලා හිතෙනවනේ. යකා හැටිය තමයි මාන්නේ. ඒකට අපි හංගන්න හදනවනේ ඒක. ඒක හංගන්න දෙයක් නැහැ. ඉතින් අඩු ගන්න මට දැකලා කවුරු බැලලා හරි යන්න පුළුවන් මේක මොකද්ද සාන්ත මේ මොකද්ද කරලා තියෙන්නේ මේක. ඉතින් මං කියන්නේ උපස්ථායකයන්ගේ වැරද්ද ඉතින් ඒගොල්ලෝ දැනගන්නේ බෑ නැද්ද මං කියන්නේ. මේක තමයි හැටි. ඉතින් මේක වසාහෙලීමක් නෙවෙයි අපි දවස පුරාම කරන්නේ. ඉතින් ඒ නිසා දකින්න රූපයක් පාසා යම් විතක්කේති තම්පපංචේති. ඊට පස්සේ ඒක මතම අපි උදේ ඉඳලා හැන්දනට කාම ෆොටෝ එකේ තියෙන පිටියේ තියෙන රූපෙ දිහා බලන් තමයි බුදියන්නේ. ඒක බලන් තමයි ඇහැරෙන්නේ. ඒ නිසා බඩදරු අම්මලා ඉන්න තැන්වල බබාලගේ රූප ගහලා තියෙනවා. හෝ ගහලා ඒ වාට්ටුවේ මොකද ඒගොල්ලෝ කියනවා නිදා ගන්නකොට ලස්සන බබෙක් හිතාගෙන නිදා ගන්නවා නම් බබාට ඒක සැපයි. හම්බෙච්ච ගමන් බබා ලස්සන බබෙක්ගේ රූපේ දකින්නකොට ඒක බබාට හොඳයි. හොඳ බබෙක් හම්බ වෙනවා. ජැමෙතනම අර ෆොටෝ ගහලා තියෙනවා. මොකද මේ ලස්සන බබෙක් හම්බ වෙන්න ඒ දස්සන සවන සමුල්ලේපෙට තියෙන. ඉතින් මේ ටික ඔක්කොම සිද්ධ වෙනවනේ අපි මොනවද දැක්කත්. යං විතක්කේති තම් පපංචේති යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංකා සමුදාචරති. එතකොට මේ පුරුෂයාම ඒකට ද්විතිය විභක්තියට වැටෙනවා. ඔච්චර වෙලක් ප්‍රථම විභක්තියෙන් ඉන්නේ පුරුෂයා. එතෙන් යනකොට එයා ඒ රූපෙටම යට වෙනවා. ඒක තමයි ඥානන්ද සාංචෝ concept and reality පොතේ බෙන්නුවේ. එතෙන් යනකම් කතෘකාරකෙන් හිටපු මිනිසයා ඒ තමන් වවා ගන්නාලද ඒ කටුල හැබට දිය රැල්ලට එහෙම යට වෙනවා. යට වුණාට පස්සේ පුරිසං කියලා තමයි යදන්නේ. ඒව සාමාන්‍යයෙන් අටුවාචාන් වහන්සේලාට ඒව අහුවෙන්නේ නැහැ. මොකද මේවා කරලා නැති නිසා. ඥානන්ද සාංචෝ සුද්ධ කරලා පෙන්නවා. දලල බලන දෙයට తත්‍රාපි නන්දනී වෙනවා නම් ඒ පුද්ගලයා කාම සේවනයක් තමයි එතන කරන්නේ. මේ මෛතුන සේවනයක් නෙවෙයි කාම දර්ශනයක් කරන්නේ. ඉතින් එයා දන්නේ නැතු අනේ අහිංසකයිනේ කමන්නේ නැහැ නේ. ඉතින් රූපයක් දැක්කම මොකක්ද ඇති වෙන්නේ? ඉතින් අර පරණ කතාවක් තියෙනවා. මිනිස්සෙක් කුඹරක වැඩ කර ඉන්නකොට මේ හොඳට දිලිසෙන මේ ගලක් හරි ආදාසයක් හම්බෙලා මිනිසයාට. ඊ මිනිසයා මේ මඩේ ඉන ගමන් දැකලා මෙහෙම බලනකොටම දැකලු යකෝ අප්පච්චිගේ රූපේ කොහෙන්ද මේ කවුද කුඹරට විසිකරුව කියලා මිනිහා කොහොම දාගෙන ගෙනල්ලා මිනිහට පෙයිනේ තමන්ගේ අප්පච්චිම ඉන්නවලු රූපේ. මිනිහා ඕක කොට්ටයට තියාන හැමදාම බුදියා ගන්න ගියාම මේ හොරෙන් අරක දිහා බල්ල බුදියා ගන්නලු. ගෑණි දැක්කලු මොකද්ද අමුතු ගේමක් යනවා. මියක හැමදාම බුරණ කියලා රෙද්දාස්සේ තියෙනක ඇදලා බලනකොට යකෝ වේස ගෑණිගේ රූපයක්. ඒ ගෑණිට පෙයිනේ. ඇයි තමන්ගේ රූපේ නේ පෙයින්නේ ආදාසේ. අර මනුස්සයාට පෙයින්නේ අප්පච්චිගේ රූපේ. මේ ගෑණිට පෙයින්නේ වේස ගෑණිගේ රූපයක්. අනිත් දවසෙත් හොඳට බලහිටියා මියක ඇත්තටම නිදා ගන්න ඉස්සලා මේක දිහා බලලා බුදියා ගන්නවා මේ ගෑණිගේ රූපයක් ගෑණි හිතානේ ඉන්නේ. මිනිහා හිතානේ අප්පච්චිගේ රූපේ කියලා. පස්සේ දෙන්න දික්කසා දෙනවා. දික්කසලා ආරච්චල ගාවට ගියාට පස්සේ එහෙම වෙන්න බෑ දික්කසා දෙන්න බෑ එහෙම නිකන්
මොකද කාරණාව කියලා. බලන්න මේ මිනිහා මාත් එක්ක බුදිය ගත්තට අර රූපෙත් එක තමයි ජීවත් වෙන්නේ. ඒකේ ගෑණිගේ රූපයක් තියෙනවා. ඊමණස කියන යක්ෂ ගෑණියක් නේ මේ ගෑණි කියන්නේ මම මගේ අප්පච්චිගේ රූපේ වල්ලා බුදිය ගන්නේ. ග්‍රාමසේවක කියනවා දීපන් ඔය ආදාති කියලා. තොපිට කොහෙන්ද මේක මේ අපේ කෝරළේගේ ෆොටෝ එකනේ මේකේ තියෙන්නේ. එයාට පේන්නේ කෝරළේ මහත්තයාගේ ෆොටෝ. එයාගේ රූපේ පේන්නේ දැන් එයා කෝරළේ වෙන්න නිතානේ. උඹලා දෙන්නට මේකයි තියෙන දික්කසාද වෙන්න ඕන නැහැ කියලා ඌ අරගන්න. ඊට පස්සේ ඌත් කොට්ටයට තියන බුදියා ගන්නකොට ඌගේ ගෑණිට අහු වෙනවා. ගියා වුණාට පස්සේ දිශාවට ගිහිල්ලා පේනවා. දිශාවට පෙන්වන්නට පස්සේ මේක ආණ්ඩුකාරයාගේ ෆොටෝ එක. ඉහළට ගිහිල්ලා බලනකොට ආදාසයට Taman දාන ප්‍රොජෙක්ෂන් එක. අපි දකින්න හැමදේම තියෙන්නේ මම කැමැත්ත තමයි. මගේ මනාවේ තමයි තියෙන්නේ. අපි අර කැමැති දිහාට ඇදගෙන යනවා. අන්දානුකරණයෙන් මේ දකින්න රූපයක මනාපමනාප දෙක තියෙනවා. පුළුවන් ද සතිපට්ඨානයේදී හෝ සතිපාතලයේ හෝ සති මාස්ටර් ට්‍රේනර්ස්ලාට මේ දකින්න රූපයේ තියෙන මනාපමනාප දෙක උඹ වක් කරපු එකක් කියලා පෙන්වන්න. ඒකේ රූපේ මොකුත් නැහැ. ඒකේ තියෙන ආදාසයක්. ආදාසයේ පිළිඹුව පේන්නේ තමන්මයි. අපි ඒකට කියනවා මේ මගේ අප්පච්චිගේ රූපේ, මේ මගේ කෝරළේ මහත්තයාගේ රූපේ, මේ දිසා හමුදුන්ගේ රූපේ කියලා කරන මොකද මම මාව දැකලා නැහැ. මම කවුද කියලා මම දන්නේ නැහැ. මේක ගෑණියක් වැළුවොත් පේන්නේ ගෑණියගේ රූපය. ඊ ගෑණිය හිතනවා මේ ගෑණියගේ රූපයක් බල තමයි බුදියන්නේ. ගෑණියගේ රූපයක් බල තමයි අවදි වෙන්නේ. මාත් එක්ක නෙවෙයි බුදියන්නේ කියලා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා කාමං නිසාය කාමං පජහත කියනකොට කාමේ එන රූපය දිහා බලන්න ඒකේ තියෙන මිත්‍යා භාවයේ මිත්‍යාචාරය කියලා කියන්නේ කාමයේ කියන කොයි සත්තු පරපියොත් ඔක්කොම කරනවනේ. ඕකෙන් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ නේ උණ්ඩ. අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ හොරෙන් කරන්න ඕනේ මේක. මිත්‍යාචාරයක් යන්න ඕනේ. මිත්‍යාචාරයට ගියාම ওই වැඩේ හොරෙන් කරනකොට පුදුමාකාර මේ ඩෝපමයින් හෝමෝන් එක එනවා. ඒක හරියට හොරෙන් කුඩු ගහනවා වගේ, හොරෙන් බොනවා වගේ. ඒකේ තියෙන අර මිත්‍යා ක්‍රමේ. ඔය දේ ගන්න දෙයක් නැහැ. කාමී කියන එකේ ඔච්චර දේවල් තියෙනවා නම් ඔය මල් වල පරාගයි මේ මෙවයි සම්බන්ධ වෙනවා හැමදාම මල් රොංගන් වෙනවා. ඔච්චරම තමයි තියෙන්නේ. ගහට ආස්වාදයක් නැහැ. බල්ලෝ බලල්ලුත් ඕක කරනවා. උන්ගේ ආස්වාදේ තියෙනවා. නමුත් උන්ට ඍතුවට විතරයි. මානවයට මොකක්වත් නැහැ. හැම වෙලාවෙම ඕන වෙලාවක ඒක කරනවා. ඒකේ ඉන්නේ අන්ධකාරයත් එක්ක. ඒකේ ඉන්නේ බඩ පිරුණට පස්සේ. දැන් බලන්න කොරෝනා වගේ ආවට පස්සේ මිනිස්සුන්ට ලිංගික ශක්තිය අඩු වෙන පටන් ගන්නවා. කැම අඩු වෙනකොට ලංකාවේ තිබිලා තියෙන බැමිණිටියා සාය එහෙම නැත්නම් කරකොල සාය කියලා සාගත කරකොල විතරයි තිබිලා තියෙන කණ්ඩව දෙයක් නැහැ. බැමිණිටියා සායට ගියාට පස්සේ ගලුත් පුපුරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 7-8 මිනිස්සුගේ ශුක්‍ර සත්‍ය නැති වෙලා ගිහිල්ලා. සමහර පිටරට ගිහිල්ලා තියෙනවා. සමහර යන්තම් මේ ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන පැවිදි වෙලා රැකිලා තියෙනවා. ඉතින් පිටරට ගිය සංඝයා වහන්සේත් අවුරුදු 7කට පස්සේ ඇවිල්ලා බලනකොට ලංකාවේ හිටපු සංඝයා ඉතුරුලා තියෙන එකට ඛණ්ඩ බොණ්ඩවත් මොකුත් නැහැ. මේ ත්‍රිපිටකයේ අතින් සමානයිලු. මේගොල්ලත් කරලා තියෙන්නේ වැටිලා අර කෙනාගේ කන ළඟ තියාගෙන සූත්‍රයක් සජ්ජායනා කරනවා. පස්සේ බැරිලු මෙහෙම කනට කියන්න බැරි නිසා බිම වැටිලා බිම පොළේ වැලි පොළේ බින්ගයක් හරගෙන එක්කෙනෙක් බින්ගේ කටපු තියාන සූත්‍රය සජ්ජාගෙන එහා පැත්තේ ආමතෝ කන තියාගෙන අර කහගෙන ඉන්නවලු මෙහෙම හිටගෙන ඉඳගෙන කියා ගන්න බැරි තරම්. ඒ සූත්‍ර පිටකේ ධර්මයේ වෙනසක් වෙලා නැහැ. කණ්ඩව නැතිලු. යහමසු කෙනෙක් පින්නපාතිය නැති මොන කන්නද ගමේ නැහැනේ මොනවාක්වත්. යනකොට ලේන කොටයක් වටලා තිබ්බලු. ලේන කොටේ කියන්නේ ලේනු කාලේ වැටිච්ච අඹ තියෙන්න බෑ හැබැයි ඒක. මේ හාමුදුරන් මේක ගන්න බෑ. පිළිගන්නන කවුරුවක්වත් නැහැ. ඒසට උග්ගහිත පටිග්ගහිත දුස්කටේ සිද්ධ වෙනවා. මේ හාමුදුරයා ගත්තලු කරන්න දෙයක් නැහැ. මේක උග්ගහිත දුක්කටේ වෙච්චාව පටිග්ගහිතයක් නැහැ කියලා අතට අරගෙන උපාසක මහත්තයෙක් හම්බෙච්චාන් කියලා කියන උපාසක මහත්තයා මේ අඹ ගෙඩියක් තිබ්බා කියලා දෙනවා. දුන්නාට පස්සේ මේ උපාසක මහත්තයාට තේරෙනවා මේ හාමුදුරුවෝ දවස් ගාණක් කාලා නැහැ. අර අඹ ගෙඩිය මිරිකලා මේ ගිලම්පතක් හදලා දෙනවා. ඒතකොට උපාසක මහත්තයාගේ වස්තුවක් හාමුදුරන්ට හම්බෙලා පටිග්ගහිතේ තෙන්දි සිද්ධ කර ගන්නවා. අනිත් තැනක යනකොට මේ හාමුදුරුවෝ යනකොට අඹ ගහක් යට වැටලා තියෙනවා ගෙඩියක් දෙකක් ලේනු කාපුවා. හාමුදුරන්ට ගන්න බැරි නිසා හාමුදුරුවෝ එතනම වැටෙනවා. වැටලා බුද්ධියගෙන ඉන්නව කරන්න දෙයක් නෑ යන්න බෑ. උපාසක මහත්තයා ළඟින් යනකොට ඉස්සලා හාමුදුරුවෝ දකින්න ඊට පස්සේ අඹ ගෙඩියක් දකින්නවා. බලනකොට හාමුදුරන් කලන්තේ.
ඊට පස්සේ අර අඹගේ දිමිරි කළා කටට වැක්කිරුවට පස්සේ හාමුදුරට පණිනවා. කලන්තේ යනවා. ඊට පස්සේ කිනිචු උභාන්තයේ මේ ඇයි මේ කලන්තේ උනේ මෙච්චර අඹගෙට තියෙන නෑ උපාද මහත්තයා අපිට එහෙම අහුලගෙන කන්න තහනම්. ඉතින් කාට හරි සීමොලිය ඇති කෙනෙක් මෙතනින් යයි කියලා තමයි මම අඹගෙඩි කාට වෙලා හිටියේ. දන්න කෙනෙක් ඇවිල්ලා මේක හරි ගැසලා දෙයි කියලා. එතකොට ශුක්‍ර සත්‍ය නැති වෙලා තියෙන මිනිසුන්ගේ. ආයේ මේ ලිංගික ආසාව නැහැ. ලිංගික ආසාව වෙන්නේ යම් මට්ටමකින් එහාට සැචුරිටි එකේ යන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒ ධාතු වැඩෙන හැටි ආයුර්වේදෙ පෙන්නලා දීලා තියෙනවා. ඒ මට්ටමට ගියාට පස්සෙම ශුක්‍ර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ශුක්‍ර මෝචනය සිද්ධ වෙන්නේ. නිසා ආඩ්‍යතාවයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට තමයි ඔය චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චක්කු විඥාන ඔක්කොම සෙල්ලම් යන්නේ. ඉතින් එතෙන්ද යනකොට කාබු බිප නැති විනියටයි කාබු බිප එක්කනටයි ඒ පපංච දක්වා යනකම් හරීම නික්ලේශී චිත්ත වීදියක් දුවන්නේ. අතෙන්ද එකපාරට මේක ඔය දස්සන සවන සමුල්ලේපන දේවල් වලට යන පස්සේ මේ ආවේශ වෙනවා. ආවේශ වෙන්නේ එයා හිතා ගන්න දෙයකින්. තියෙන දෙයකින් නෙවෙයි. තියෙන දේ සාමාන්‍ය හතර මහා ධාතු තමයි තියෙන්නේ. මෙයා හිතා ගන්න. ඒ හිතාගත්තට පස්සේ ඉතින් එයාගේ කාම ගුණේ වැඩෙන්නේ හිතේ. කාමේ පොත් වෙන්න පටන් අර ගන්නවා. හේතු ප්‍රත්‍යක් තියෙනවා. මොකද හේතු ප්‍රත්‍ය කාමේ නැහැ. එයා හිතා ගන්න දේ ඒක දන්නේ බටහිර. ඒක බටහිර තේරෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ බාහිර ලෝකේ තමයි කාමේ තියෙන්නේ. අපි තමයි කාමේ දෙන්නේ. අපි කාන්තාව දෙන ඕන වෙලාවක අපි කැසිනෝ දෙන ඕන වෙලාවක අපි කුඩු ගහන දෙන ඕන වෙලාවක අපිට ලාස් වේගාස් යන්න පුළුවන් ඕන වෙලාවක අපි දිනුනොයි. නැත්නම් අපායට යම් නැත්නම් මේ අගතියට බව ඒගොල්ලෝ දන්නේ. ඊට පස්සේ මම ඊයෝ මතු කරපු විදිහට නියුරෝප්ලාස්ටිසිටි ගැන කතා කරන මේ විද්‍යාඥයා කියනවා නියුරෝප්ලාස්ටිසිටි අනිච්ච හැම වෙලාවෙම යනවා. කවදාවත් නතර වෙන්නේ නැහැ කියලා. ජීවිතේ තියෙනකන් ඒක වෙනවමයි කියලා. නමුත් මේ බුදුජානක සුගන්නේ වේ උනාට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කාමයේ තිබුණත් ඒ මම නෙවෙයි කියලා පැත්තකට කරන්න පුළුවන් ගතිය බුදුහාම විතරයි දැක්කේ. තිබුණාට ඒක මම කියා ගත්තොත් තමයි ඒක මාව ආවේශ කරගන්නේ ආරූඪ කරගන්නේ. ඒක මම නෙවෙයි. අල්ලපු ගෙදර මිනිස්සයා අල්ලපු ගෙදර ගෑණි හොරමිනියයි ඒ අපිට අදාළ නැහැ. ඒක ඒගොල්ලෝ ඕන දෙයක් කරත් මට මොකෝ. මේක මම ගාගත්තොත් තමයි සදාචාරයට මට ලේ රත් වෙන්න පටන් ගන්න. ඒක ඩිස්ක්ලේම් කරන්න පුළුවන්. නැත්නම් මගේම කාමයේ ඇති වෙලා තියෙන රූපයක් දැකලා මට පුළුවන් දැනගන්න මගේ ශරීරයේ මුර්ග ශරීරයක්. ඒකට මේක දකින්නකොට කාමයේ ඇති වෙනවා. ඒක දකින්න පුළුවන්කම කාමෙන් නොදැකීමෙන් ඒ ගුණේ වැඩෙන්නේ නැහැ. කාමයේ දැකලා මේ කාමයෙන් වත් වෙන්න කාමරාගේ පහළ වෙන්න මේ කාමේ මම කියා ගන්න ඕනේ. මගේ කියා ගන්න ඕනේ. මගේ ආත්මේ කරා. නිසා දෙන්නේ ක්‍රමණය කරනවා බැලීමෙන් ශුක්‍රමෝචන වෙන තරම් මිනිසුත් ඉන්නවා. ඒගොල්ලන් සාමාන්‍ය නෂ්ටකාමයේ තියෙන හැබැයි දෙන්නේ කාමයේ ඉදලා ඉන්නව බලන්න ඕනේ. ඉතින් තමන්ගේම පුරුෂ ස්ත්‍රියාවට කියනවලු කවුරු හරි එකතු වෙලා කාමයේ කරපුවා මට බලා සිටීමේ ආසාව තියෙනවා. ඒකේ විකෘති කාම ගොඩක් තිබිලා ඒව අඳුරගෙන ඒවට පොත් ලියවිලා තියෙනවා. ඒ මනසට කාම සේවනයේ අවශ්‍ය නැහැ. දකින්න ආසයි. ඒක තමයි බ්ලූ ෆිල්ම්ස් වල හරි මේ චීන හරියක් තියෙන්නේ ඒක. ඉතින් ඔය කොච්චර ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවද බලන්න එච්චර හම්බ කරගෙන කොච්චර කරනවද කියලා. ඉතින් ඒට හේතුව මොකද මනුස්සයගේ තියෙන කුප්ප ගතිය තුප්පහි ගතිය නැති කරලා කාමයේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. කාමයේ නැති කරලා කරන්න දෙයක් නැහැ මනුස්සයගේ හිත තුප්පහි. ඒක මොනවා හරි හොයනවා. ඒක ආණ්ඩුවගේ මොනව කරන්නද නීතිවල මොනව කරන්නේ. ඒක කරන් තියෙන්නේ කාම ගුණ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒක තමයි බුදුජානක ප්‍රතිපදාව. අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව ගිහිලා අපි මේ ස්ත්‍රීන් සමග ගැටීමක් ස්ත්‍රීන් පුරුෂයන් සමග ගැටීමක් මුදල් සමග ගැටීමක් නැති සතු මෙරිම හොරකම් කිරීම කාමීත්‍යචාරය අයින් කරනවා. බුරු කේලයන් ඉස්සචන පරිසරන්තෝ ඉන්න ගියාම ඒකල කියනවා දැන් මේ ඉන්න එක මේ කාමේ නැතුව එතන වීතික්‍රමන කාමේ නැතුව එහෙම නැත්නම් අනුල්ලංඝනීය කාමයක් ඇතුව උල්ලංඝනය කරන්නේ නැතුව ඉන්නකොට හිත දිහා බලන්න කියලා. එතකොට කාම සංඥාව වහයලා ගන්නවා. පුදුම විදියට නැති දේවල් ආසාවල් ඇති කරන අතීතයට අනාගතයට දුවනකොට පේනවා. ඔවත් එක්ක ජීවත් වෙන කෙලින්ම කරන්ට් එක අත ගන්න එක තමයි කාම ගුණය කියලා කියන්නේ. එහෙම නැත්නම් gedara dora ජීවිතේ. මෙහෙට ආවට පස්සේ ඒකේ හේව නැල්ල පේනවා. කාම සංඥාව. ඒක මොකද්ද කියන්නේ මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ.
පුදුමාකාර කාමයක් එන්න පටන්. ඒ වගේ දන්නේ මේක වීතික්‍රමණය වෙන්නේ නැහැ කියලා. මේක වෙන්නේ පරිඋත් ทาน වෙන එක විතරයි. නමුත් මේ පරිඋත් ทาน වද දෙනවා දවසේ පැය 24ම. ඒ අර කාම ආසාවල් කරපුවා නොකරපු දේවල් පේනවා. ඒ නිසා එයා කාමයට වැඩි ද්වේෂ කරනවා කාම සංඥාවට. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරනවා කාමයේ හේවණල්ලක් තමයි කාම සංඥාව කියනකොට පේනවනේ සතියට ඇවිල්ලා අරණ්‍යගත වුණාට පස්සේ කාමයේ කොච්චර ඇවිස්සෙනවද කියලා. ඉතින් ඔබ හිතපන් ඔය ගෙදර ඉඳද්දිකොට ඇඟට නොදැනී කරනකොට කොච්චර කාමයකද ඉන්නේ කියලා. රාත්තල් ගන්න දන්නේ නැහනේ බුක් කීපින් නැහනේ. මෙතෙන් ආවට පස්සේ තේරෙන ඉතින් කාටද පුළුවන්නේ මේ කාම ගුණයන් කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරාට පස්සේ කාම ගුණ කියලා කියන්නේ කෙලින්ම ආමිෂ කාමේ. කාම සංඥාව කියලා කියන්නේ ඒක පිළිබඳ සේයාව, පිළිබිඹුව, නිරූපණය, නිදර්ශනය, ගුණේ. ඒකට යට නතර කරන්න බෑ. ඒක නැති වෙලාවේ හැටපිල්ල හොටපි මෑන්ලා ගිහිල්ලා භාවනා කරලා වැඩකුත් නැහැ. ඇත්තට හැටපිල්ල හොටපි මෑන්නට කාම ගුණ ඉන්න නතර වෙන්නේ නැහැ. ඔක තියෙනවා. හැට නාගේ විශේෂයටත් උසේ කියලා එකක් තියෙනවානේ. ඒක නඩත්තු කරන්න බෑ. හරි විකෘති වලට යනවා ඇඟේ ඒකට. තරුණ කාලේදී ඒ කාමයේ යටපත් කරන කාම සංඥාව ඇවිල්ලා තියෙන කියලා කාටද ලියන්න පුළුවන් නම් එයාට හොඳම සම්මා ආකාර සංකල්පයක් තියෙන කෙනෙක්. නමුත් සදාචාරවාදියාට පලාත් ඉන්න බෑ. එයාට කාමෙ පෙන්වන්න බැරුව වගේ කාම සංඥාට තමයි ඔය තියෙන ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. මෙතෙන්දී මම මේ කියන්නේ හොඳට අහගන්න. මෙතෙන්දී අපි වැඩ කරන්නේ කරුණාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලන්න. කාමයේ වෙනුවට කාම සංඥාව ආතුර වෙලා ඉන්න කෙනෙක් වෙන ගැන අපි ක්‍රියාත්මක කරනකොට අපි මේ කරුණාවෙන්ද වැඩ කරන්නේ සති කරුණද සති ප්‍රඥාවද කියලා දැක්කොත් මේ සංකල්පේවත් තේරුම් ගත්ත කෙනෙක් මගේ ඇහැ ගැහිලා නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කරුණාවෙන් කතා කරන්න හදනේ. අර මනුස්සයා ගැන කරුණාව හිතනවා, ආයතනය ගැන කරුණාව හිතනවා, මං ගැන කරුණාව හිතනවා. ඔක් කරන්න බෑ. ඒක ප්‍රඥාවෙන් බලන්න. ඒක මගේ නෙවෙයි. මම නෙවෙයි. මගේ ආත්මෙ නෙවෙයි. මම මොකටද සුද්ධ කරන්න යන්නේ? අදාළ නැහැ. ඒ දේතෝනාරාමේ ළඟම ඌරු කොටුවක් තිබ්බා. බුදුරජාණන්සේ ගිහිලා කිව්වා සතුම් මැරීමේ ආනිසංතනම්මන එතෙන්ට දුවන කියලා හම් කෙනෙක් ලැබිව්වා. ආවේශ වෙලා. මොනවද ආපත්‍ති නැහැ කියලා. ඒ ආවේශ වෙලා එතන ඌරු කොටුව දිවන තාමරණ කොච්චර දුවන්න වෙනවද කියලා හිතන්න. තම්බි ගමක් වහන දුවන්න වෙනවා. ඒක නෑ ළඟම තියෙන වඩු. ඉල ලේත් බීලා ඇවිල්ලා තනිපයි. ඒක මම නෙවෙයි. ඒක විද්‍යාඥයාට තේරෙන්නෙත් නෑ. හැබැයි මං කියන්නේ විද්‍යාඥයා සදාචාරවාදී කියලා. ලංකාවේ බෞද්ධ ආගමේ ඉන්න අයට කිසිම කෙනෙකුට මේක සදාචාරය මේකෙන් අයින් කළා සති සම්පජඤ්ඤය දාන හැටි. ඒ කියන්නේ මේක ප්‍රඥාවේ විසඳන හැටි. ඒක කරන්න බෑ කියන එක තමයි ඔය 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි 5 වෙනි ගාථාවෙන් මහා භාරතයේ විස්තර කරන්න බෑ පුතා. ඒ කරුණාවෙන් තමයි විශ්ඳන්න පුළුවන් ප්‍රඥාවෙන් කරන්න බෑ. ওই භක්ති ක්‍රමයට යන්න. ඒ ධ්‍යාන ක්‍රමය තමයි ඒගොල්ලෝ ප්‍රඥා ක්‍රමය කියලා කියන්නේ යන්න එපා. හරියන්නේ නැහැ. කියන්නේ විපස්සනා හරියන්නේ නැහැ. සමතේ තමයි හරියන්නේ. ඔය රිකවරි වැඩපිළිවෙලේදී මේ කරුණාව ඉස්සර කරනවා. මේ සතිපස්සලේ අපි පෙර දැක්මේදී ප්‍රතිපත්ති වශයෙන් අපි තිබ්බා සතිය ඉස්සරහට යනකොට කරුණාව යයි එලවන්න යන්න එපා ප්‍රඥාව ඉස්සර කරමු කියලා මොකාටවත් බෑනේ කරන්න. UN එකේ එක්සම් ඇමරිකන් නෙවෙයි එංගලන්තේ පාර්ලිමේන්තුවත් කියනවා කරුණාව දාන්න කියලා. බිකු බෝධිත් කියනවා කරුණාව දාන්න කියලා. අචාන් බ්‍රහ්මනුත් කියනවා කරුණාව දාන්න කියලා. ක්ලයිමැටොලොජිකල් මේ තියෙන ක්‍රයිසිස් එකේ කට්ටියත් කියනවා කරුණාව දාන්නයි කියලා. සතියේ නිකම්ම තිබ්බොත් හරියන්නේ නැහැ. මේක කඹේ ඇවිදින්න බෑ ගන්න ඕනේ බැලන්ස් එකට පොල්ලක්. කරුණාව ඇරයන්. ඉතින් මම බලාගෙන ඉන්නවා මගේ මිෂන් එක කවදද වෙන්නේ කියලා. කාටද පුළුවන් වෙන්නේ මේක ප්‍රඥාවෙන් බලන්න. කරුණාවෙන් දැම්මොත් උඹ හැංගුම්බර වෙනවා. උඹ ආවේගගත වෙනවා. උඹ පැත්තකට දාලා බුදුහාමුදුරු ප්‍රඥාව දීලා තියෙනවා. සති සම්පජඤ්ඤය නැත්නම් සති බලය. සති බලයට ගියලා ඉතින් කවුරු මොනවා කරා මට ඇති වැඩේ මොකද්ද? ඒකේ මේ මනුස්සයා කෙරුවේ නැත්නම් මම මේක අවබෝධ කරගන්නෙත් නැහැ දැනගන්නත් බෑනේ. ඒ නිසා කාම සංඥාවට ආවට පස්සේ අපිට ඕනනම් කාමයට යන්න පුළුවන්. එහෙම නැත්නම් රූපෙට යන්න පුළුවන්. රූප කර්මස්ථානෙට. බුදුජානක ගෝය සෞඛ්‍ය සම්පන්න කෙනාට කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළ. ඒ කියන්නේ වීතික්‍රමන කාමයේ නීවරණයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඒව පරිඋත් ทาน කෙලස් කියනවා. ඊට පස්සේ පරිඋත් ทาน කෙලස් නැති කරන්න රූපෙට හිත දාන්න. සති මාත්‍රේ. අරමුණ
ඇවිදින එක වම දකුණ. නැත්නම් හුස්ම. නැත්නම් පිම්බීම හැකිලිම. මේක බලන්න අපි එක පිම්බීමක් එක හැකිලීමක් එක ආස්වාදයක් එක ප්‍රාශ්‍යාත් දැකීම සත්‍ය පිට මොන තරම් ජයග්‍රහණයක්ද කියලා. කාමයේ ජයගත්ත කාම සංඥාව ජයගත්ත දැන් රූපෙට හිත දාලා දැන් මම දන්නවා සතියේ ඉන්නේ කියලා. සක්විති මාර්ගස්තයි ආුණෙයයි පාුණෙයයි දක්ෂිනෙයයි අංජලි කරණීයයි කවුරක්වත් පිළිගන්නේ නැහැ. අයියෝ චිත්තක්ෂණය සතියක් නැතිනම් කාට කරන්න බැරිද? ඕක මොකද්ද? ඉතින් ආයෙත් වැටෙනවනේ කාමෙට. ආයෙත් වෙන කාම සංඥාවට යකෝ ඒ වුණාට මෙච්චර ලොකු කාමයක් කාම සංඥාව එක චිත්තක්ෂණයට කඩු පාරෙන් කපුවා වගේ කපන්න පුළුවන් නේ. ඒක අදහපන්කෝ. කමඨහන් වාතාව පිටු 3-4 ලියනවා මූල කර්මස්ථානේ මොකද්ද කියලාවත් ලියන්නේ නැහැ. ඒකට අඩු ගන්න එක සැරයක් ගියාද කියලා කියනවත් ඔන්න මොකද ඒකේ අගයක් නැතිකම තියෙන. ඒ තරම්ම කාමේ නතු කරගෙන යනවා. ඉතින් ඒ රූපයට ගියාට පස්සේ ඒ රූපය හොඳට වශී කරගත්තා රූපේ විසින් නැති වෙලා යනවා. ආනාපානේ විසින් නැති වෙලා යනවා. එතකොට මේ කාමේ විසින් නැතිවීමක් කාටවත් පේන්නේ නැහැ. මේකයි කියන්නේ කාමන් නිසා කාමම් පජහත කියලා. රාගං නිසා රාගම් පජහත. ඉතින් ඒගොල්ලෝ කියනවා නෑ අපිට රාගේ නැති වෙච්ච දවසක භාවනා කරන්න. එනත ඒක 100ක් නැති පරිසරයක් හදා ගන්න ඕනේ. සීල දනාම පංචිල් රකින්න ඕනේ. මැස්සෝ ඉන්න බෑ, කැස්ස තියෙන්න බෑ, වැස්ස තියෙන්න බෑ. එයා කන්ඩිෂන් කරලා තියෙන සද්ද මුකුත් වෙන්න බෑ. ඉතින් මේකක් තියෙනවා. ඒකට නිවන කේත හැකි නේ මේකක් තියෙනවා නම් ඕනේ නිවන් දකින්න ඕනේ. දුප්පතුන් නැති ලෝක නෑ. මේකේ කරන්න පුළුවන්. ජමන් දීර්ඝ කතාවක් කෙරුවේ ඒක අලුත් දෙයක් නෙවෙයි. නැත්නම් මේ කියන්න හදන්නේ මේ වගේ දෙයකදී කාටද මේ සති සම්පජඤ්ඤයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ සති කරුණාව හෝ හැඟුම්බර ගතිය වෙනුවට. ඉතින් ඒකෙදී මේ රිචඩ් ඩේවිඩ්සන්ගේ ජීවිත කතාව වෙනස් කරපු දේ වශයෙන් එයා කියන්නේ එයා හැම චිත්තාවේගයක්ම නෙගටිව් දැකලා තියෙන්නේ. ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, ආතතිය, අසහනය දලලමතුමා කිව්වලු කරුණාවත් ආවේගයක් ඒක නරක එකක් නෙවෙයි කියලා. මේක බටේර චින්තනයේ සම්පූර්ණයෙන් වෙනස් කරා. අභාග්‍ය සම්පන්නයි දලලමතුමා මහායානි. එයා සතියට කරුණාව තමයි එකතු කරන්නේ. අපේ තියෙන වෙනස තමයි තේරවාදයේ සතියට ප්‍රඥාවයි එකතු කරන්නේ. එතෙන්න තාම ලංකාව මෝරලා නැහැ. තාම කට්ටිය සතියේ ඉන්නේ අර මූලික පාඩම් පන්ති වල. හැබැයි අර කරුණාවේ තියෙන අර thrills and frills තියෙනවනේ. කුයි ගාන ගතිය තියෙනවනේ. ඒක හරි ආතල්. සංගීත රාවයක් වාගේ නිකම් ආස්වාදයක් වාගේ මස්ලේ නැතිවට බලලියෝ කන්න වගේ නෙවෙයි. නමුත් මේක කිව්වොත් මම හිතන දවසක yaadena උත්තරයක් තියෙනවා. කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරාට පස්සේ සිටුේෂන් එක తত্ত্বය කරුණාවෙන් බලන්න එපා ප්‍රඥාවෙන් බලන්න. ප්‍රඥාවෙන් බැලුවොත් අපි සෑහෙන ගමන ගිහිල්ලා ඉවරයි. දැනටම කිසි කෙනෙකුට ඒක ඇප්‍රීෂিয়েට් කරගන්න බෑ. මොකද කොමලා හැඟුම්බර ගතියෙන් මේ ලෙන්ගතු කමින් අනුකම්පාවෙන් මත් වෙලා. ඉතින් ඒකට මම දන්නේ මට නමක් දාලා දුන්න ගිය කාලේ හොඳ නැති නම. කරුණාරත්න කියලා දාලා දුන්නා. දැන් පලාතක නෑ මගේ. ඒක වැරදියට ගිහිල්ලා මට දැන් ඒක කරුණා කරන මිනිස්සේ දකින්නටත් අකරුණාව පහල වෙනවා. මට තේරෙනවා මීයා මේ වවාගෙන කන්නේ කියලා. වවාගෙන නෙමෙයි ඇත්තටම අහිංසකයි මෝඩයි. ප්‍රඥාවට කරන්න ගියා මොකුත් නැහනේ. මස්ලේ නැතිවට බලලියෝ කන්නේ මෙච්චරයි තීන්දුව මෙච්චරයි. ඔබටත් දරන්න බෑ මටත් දරන්න බෑ හැබැයි කියන්න තියෙන ඔච්චරයි. දැන් ඉතින් කාගෙන යන් ආයේ මේක හදලා දීපු උත්තරයක් නෑ මේකෙත් තැන හදා යන්න ඕනේ. මමත් කාගෙන ඉන්නේ. මට කිසි කෙනෙකුට විශ්වාසයක් දෙන්න බෑ. ඉතින් ඌව මොනවා සිද්ධ වුණත් ඔබ හිත ඈත් කරගන්න දැනගනි. ලොකු සාංශ මට කිව්වේ ඔය මොනවා වුණත් ඒකෙන් හිත ඈත් කරගන්න බැරි නම් අපි අඟුම්බර වෙනවා. පුළුවන් තරම් හිත get a distance. හරි අමාරුයි. ඒක බෑ කියලාම ලියනවා මේ මහා භාරතයේ පොතේ. අහලා මේ අර්ජුන අහන හරියටම ප්‍රශ්නේ. ක්‍රිෂ්ණ කියනවා ඒක තියෙන පුතා එහෙම කම්බිනේෂන් එක කරන්න එපා. භක්ති ක්‍රමයට ඵලයන්. මුළු ඉන්දියාවම මේ පැත්තට ගියා. මුළු බුද්ධ ආගම ඉන්දියාවේ නැති වුණා. දැන් ලංකාවෙත් ඒක වෙලා තියෙනවා. හැම කෙනාම හැඟුම්බර කතාවෙන් තමයි විසඳන. මේක නෙමෙයි මේක සුද්ධ විපස්සනාවක් තියෙන සුඛ විපස්සනා කියලා මේකට කියනවා. ඒ වගේ වචන තමයි මේ සති මාත්‍රය කියන එකත් ඒ කිසිම හැඟීමක් නැහැ.
මේ සබ්ජෙක්ට් එකක් තියෙන. ඉස්කෝලේ විෂයක් තියෙන. ඕකේ නෑ මේ අම්මට තාත්තට වෙනම එකක්, කතෝලික අයට වෙනම එකක්, ආධුනිකයට වෙනම එකක් නෑ. ඒක ලස්සනට නිර්වචනය වෙච්ච තැන තමයි choiceless awareness. ඒක දැනගෙන ඉන්න අරක වේවා මේක වේවා ඒක රුචි මේක රුචි දාන්න එපා. දැම්මොත් බලු වෙනවා. හොඳට කරුණ ප්‍රඥාවෙන් දාලා බලන්න ඉතින් ලෝකයා විශ්ින්ක තීන්දුව කරයි yes sir කියන එකයි තියෙන්නේ. අපි අත දාලා විනිශ්චය කරන්න ගියොත් අපේ තියෙන ඒ අර ගතියත් ස්වභාවික තීන්දුවකට එන්න තියෙන අවස්ථා නැති කරලා අපිත් ඒකට කොටු වෙලා කොමිට් වෙලා නැත්නම් මම මේක හැදිලා කොමිට් වෙලා නරක ආදර්ශයක් ඉතුරු වෙනවා. ඒ කරන්න බැරි නිසා දෝ ඥානාරාම ස්වාමීන් ප්‍රශ්න වලින් අයින් වෙලා ජීවත් වුණා. ගන්නෙව නැහැ. ගල්දොර කියලා පඬිතත්තට කියන්නකෝ. හරිදම්ම නමට කියන්නකෝ. ඒ දෙන ගන්නෙම වැරදි තීන්දුව. කතා දෙකක් නැහැ. දාලා නිකන් ඉන්නවා. බුදුන් පඬිත් ස්වාමීන්ගේ මොකුත් නැහැ. ගත්ත ගමන් පීයෙන් අයින්ව හිටපන්. ගත්ත ගමන් ගහනවා වැටෙන්න ගහනවා. පීයෙන්මයි අනින්නේ. පුළුවන් එන්න බෑ ප්‍රශ්න අරගෙන. එන්නේ කාට ගහනවා. සිංහෙක් වගේ ඉන්නේ. ආය අනම්ම නම් මොකුත් නැහැ. කිසි කෙනෙක් එක්ක හුරතලයක් නැහැ. ඉතින් දෙන්නම ආශ්‍රය කරපු මට මං වගේ වාසනාවන්තෙක් ලෝකේ නැහැ කියලා මට හිතෙනවා. මම දන්නවා දෙන්නම ටැකල් කරපු හැටි. මටත් ඒ වගේම ප්‍රශ්න එනවා. තෑයෙන ගානක් මං කරුණාවේ මෛත්‍රියෙන් ඉතින් ආදරෙන් අත ගාලා කරනවා. බැරි වෙච්ච ගමන් අයිනෝ අර වැලමිටෙන් අපි අර මාමගේ පුතෙක් හිටියා ඔකිනෝ මේ මොකද්ද උලංග හොඳ කෑල්ලක් තියෙනවා. හරි හොඳයි ඔන්න ගැව්වා කියලා එක පාට ගන්නවා. මම ඉස්සලා කියන වචනේ මට මතක නැහැ. ඔය අත ගන්න ඉස්සලා අත ගාලා හරි හොඳයි කිකේ ඉන්නවා. ඉතින් දන්නේ නැහැ අපි ගියා. ඔන්න ගැව්වා කියලා එක පාටම ගන්නවා ඉතින්. එච්චරම තමයි ඔය කරුණාවේ පස්සමයතර ප්‍රශ්නේ. හොඳට අත ගාලා ගහන්න ඕනේ පුපුරු යන්න ගහන්න ඕනේ. ඒ අතින්මයි ගහන්න ඕනේ. එතෙන්මයි ගහන්න ඕනේ. ඊට පස්සේ කියන මේ ප්‍රශ්න මම විසඳගනි. මේ මාන උනේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි. ගන්දරුවන්ගේ ප්‍රශ්න විසඳන්නේ පොත තියෙනවා. උඹටත් තේරෙනවා ඌටත් තේරෙනවා. ඔය කියපුවකට පොඩ්ඩක් ලියන්නේ. ප්‍රඥාවනේ තියෙන්නේ. මම ඉන්නවනේ මම ජූරි සභාවට එන්න. මට විනිශ්චයකාරයෙක් වෙන්න. මම ජූරි සභාවට ඇවිල්ලා මගේ අදහස මම දෙනවා. ජූරියට මමයි විනිශ්චය සභා ධර්මයට දෙනවා. කල්ලෝක යන්නන්නකොට වෙන දේ වෙයි. මොකක්වත් වෙනවද තීන්දුව දෙකම එකම ප්‍රතිඵලය කරන් දෙන්නේ. වැරදි වුණත් පක්ෂ වුණා. ඒක අහුවෙන්නේ ප්‍රඥාවට විතරයි. කරුණාව නම් ඒකාන්ත සත්‍යයක් තියෙනවා. මේක හරි මේක වැරදි. ඒ මොකද හැංගුම් බරවනේ කතා කරන්නේ. අර බටහිර කරන මේ නියුරෝප්ලාස්ටිසිටි ගැන දැනුම වගේ තමයි. උන් තාම ආසාවෙන් ඉන්නේ නියුරෝප්ලාස්ටිසිටි. අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැටියට උනට සත්ත පහට ගන්න දෙයක් නෑ. ඕකේ. අනිච්චං කියන එක ඇතුලේ තියෙනවා. අරගොල්ලෝ ඒක තාම පාඩි දාන යුගේ. අපි ඒකේ අනිච්චං තියෙන්නේ දුකට හේතුවක් කරගෙන. ඒගොල්ලෝ අනිච්චං කියලා තියෙන විකුණන කණ්ඩ නියුරෝප්ලාස්ටිසිටි හදාන තියරි හදාන්නේ. උන්ට එන ගහනවා. වෙන්නේ දුක අනිච්චං නම් දුක කොහේ විකුණන කණ්ඩ දෙයක් නෑ. ඒගොල්ලෝ දැන් වෙනවා නියුරෝප්ලාස්ටිසිටි විකුණනවා. ඕ ගාලා. නිකාරින් මේ ප්ලාස්ටික් කෝප්ප මියන් හොදනවා විකුණනවා. ඕකි ගන්න දෙයක් නෑ. ඔක දුකක් තියෙන. ඒගොල්ලෝ ඒක සැපක් කරගෙන ජීවත් වෙන. ඒ කියනකොට තියෙනවා මේ මනුස්සයා ඉන්නේ මිච්ඡා සංකල්පයක කියලා. ඒ මොකද හේතුව අර කරුණාව මුල් කරගෙන තියෙන. ඒ නිසා කාම ගුණයන් ගැන කතා කරනකොට මම කියන්න උත්සාහ කරේ කාමයම හේතු කරගෙන නිවන් දකින්න පුළුවන්. එයාර කාමයේ කෙරේ දක්වන දෘෂ්ටි සහ ආකල්පය පිළිබඳව. එහෙම නැත්නම් කාමයේ සම්පූර්ණ අයින් කරලා යන්න ගියොත් කාමසු මිත්‍යාචාර මේ අත්තිකිලමතන් යෝගයට යනවා. නෑ කාමයේ තුලින් නිවන් දකින්න හිත පුළුවන් වගේ කියලා හිතුවොත් කාමසුකල්ලිකාන යෝගයට යනවා. දෙකම බෑ. ওই දෙක අතරමැද ඉන්න ඕනේ. ඒ නිසා මේ ලෝකේ මොකක්වත් වෙනස් වෙ යුතු දෙයක් නෑ. ලෝකේ ලෝකෙමයි. ওই තියේදී 100%ක්ම නිවන් දැකීමේ මාර්ගය තියෙනවා. මට බෑ දැන් බෑ මේ මෙතන බෑ කියනවනම් මට එහෙම කෙනෙක් නොදකි. නොපතන්. නුදෝමකින් ඒ මොකද ප්‍රඥාවට මේකේ විවෘතයි. ඉතින් ඒ නිසා මම ඒගොල්ලන්ගේ එන මේ ෆ්‍රික්ෂන් එක අයින් කරගෙන පුළුවන් තරම් එනේන දෙයට මුණ දෙගෙන උත්සාහ කරනවා. ඒ ෆ්‍රික්ෂන් එක අයින් කරන්න ගිය මනුස්සයාටයි මටයි විදෙනසක් නැහැ හැම වෙලාවෙම දුකම තමයි. හැබැයි මම ඒක මං හිතනවා ටිකක් මේ ස්වභාවිකයි. මොකද මුණ දෙනවා. කිසිම කෙනෙකුගේ ප්‍රශ්නයක් ඔලුවට ගන්න එයාට කියනවා විසඳගන්නයි කියලා. ඊගාට එන ප්‍රශ්නෙට මම මේක ප්‍රශ්නේ අයින් කළා දානවා. ඊගාට එන ප්‍රශ්නෙට මේකත් අයින් කළා දානවා. ඊගාට එන ප්‍රශ්නෙට මේකත් අයින් කළා. ඒක යනවා ප්‍රශ්නෙට යනවා. අයින් කරන ගානත් ඒ ගානට. ඒතර පේන්නේ මං කරාරිනවා වගේ. නෑ මං ඊගාට මුණ දෙනවනේ.
ඕන කෙනෙක් ආපුවා වගේ ඔය ටික අසර මෙහෙම බලවා. මයිලකට එන්න මම පෙන්නනම් කුණු කූඩේ පුරවන ප්‍රශ්න තියෙනවා. ඔය කාගේ ප්‍රශ්නයක් කරන් ආවත් මං කියන පොඩ්ඩ මේ කුණු කූඩේ අඩියටම යනවා. ඔක දැම්ම පොඩ්ඩ තියාගන්නකෝ. මේ මෙච්චර තියෙන ප්‍රශ්න. ඔයාට ඔක ලොකු වුණාට මේ බලන්නකෝ. ඉතින් මම හරි ආසයි ලොකු කුණු කූඩයක් තියෙනවා දකින්න. මොකද ඕන කෙනෙක් එනකොට මං කියනවා අප්පා මේ ඔයා මොනවද කතා කරන්නේ මේ මයිලකනේ බඩු තියෙන්නේ. ඕනම වෙලාවක මොකද ඔය එකක්වත් ගණන් ගන්නෑ. දැන් එන්න මට ඒක දැන් නිකන් පුරුදු වෙගෙන යනවා. ඒක නිකන් හුරුදයක් බාටපත් වෙලා තියෙනවා. තේරුම් ගන්න කට්ටිය අඩුයි. ඒගොල්ලෝ හිතනවා හැම දෙයකටම උත්තරයක් තියෙනවා කියලා. පිස්සු. මේ ලෝකේ එකම ප්‍රශ්නයකටත් උත්තරයක් නැහැ. ඇත්තටම ඔක ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඕක නොතිබුණා නම් අපිට ශ්‍රද්ධාව පහළ වෙන්නේවත් නැහැ. ශ්‍රද්ධාව පහළ වෙන ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න පාවිච්චි කරන්න ඕනේ රීසයික්ලින් සිස්ටම් එකට. මම ඒ නිසා මගේ කට පූජානම නතර කරනවා. කයිවාරුව නතර කරනවා. මං ආසයි කාටත් ඒ මං කියපු දේවල් පිළිබඳව හෝ කාම ගුණ පිළිබඳව හෝ ඇහින් දකින්න රූප ආදී පිළිබඳව කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ එනතම මත ප්‍රකාශ කරන ශීර්ෂයෙන් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න කම. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිත වාර්තාවක් ලැබිලා තියෙනවා අවස්ථාව තියෙනවා නම්. නෑ මේ කටහඬ දාන්නත් ආසයි කියපන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. වාර්තා ඉදිරිපත් කරන අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්කය පැයකමාරයි. පරයන්කේ මූල කර්මස්ථානය උදරයේ පිම්බීම සහ හැකිලීමයි. මෙය ක්‍රමයෙන් ගිම්මන් වී පිම්බීම සහ හැකිලීම අතර වෙනස නොදැනෙන තරමට සියුම් වීමත් සමග ශරීරයේ යම් කැසීම් සහ සියුම් ඇනීම් වැනි සියුම් දැනීම් ඇතිවේ. මෙම දැනීම් තිබියදී සියුම් වෙමින් ගෙවී යන පිම්බීම හැකිලීම දෙස නිරීක්ෂණය කරන අතර ඉන් අනතුරුව හිස් අවකාශය තුල මැරී නොමැති බවට නිින්ද නොගිය බවට ඇති දැනීමක් පවතී. මෙම හිස් අවකාශය දැනීම වාසාලමින් විටින් විට වෙරදරන විවිධාකාර සිතුවිලි කැබලි නිරීක්ෂණය වෙයි. එම සිතුවිලි වල මූලික අවධිය දුටු විට එහි අන්තර්ගතයේ ඔස්සේ සිත නොයයි. යම් සිතුවිලි වල මූලික අවස්ථාව නොදකින විට එම සිතුවිලි ඔස්සේ යම් තරමකට සිත දිවගොස් නැවතත් උදරයේ පිම්බීමට සිත පැමිණෙයි. ක්‍රමයෙන් නැවත පිම්බීම සංසිඳී නැවත හිස් අවකාශයට පැමිණෙයි. නැවතත් විටින් විට පිම්බීම නිරීක්ෂණය වී නැවතත් සංසිඳී යයි. සක්මනෙහි මූල කර්මස්ථානය පාද ස්පර්ශය සමග දැනෙන තද බව හා මෘදු බවයි. එය ක්‍රමයෙන් නොදැනී ගොස් සක්මන નિરાයාසයෙන් සිදුවන බව නිරීක්ෂණය වෙයි. මේ අතරතුර ඇසට පෙනෙන රූප කැමරාවක හරියට ફોකස් නොවූ චිත්‍රමෙන් බොඳ වී විවර්ණ වී වස්තු වශයෙන් හඳුනාගත නොහැකි තත්වයට පත්වේ. නැවතත් નિરાයාසයෙන්ම වස්තු ලෙස පැහැදිලිව දිස්වේ. මේ ආකාරයෙන් දෙක අතර මාරුව નિરાයාසයෙන් සිදුවේ. එදිනෙදා ජීවිතය සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත් වීමට උත්සාහ කරමි. එවිට දවසින් වැඩි කොටසක් ඔටෝ පයිලට් වශයෙන් නොදැනුවත්ව සිදුවෙන බවට නිරීක්ෂණය කර ඇත. එම කටයුතු ඔටෝ පයිලට් ලෙස සිදුවීම ගැන කනගාටුවක් නොමැත. සුදුසු උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. හිතට පේන වස්තු අරමුණු වෙන දේවල් බොඳ වෙලා යන එක අපිට පේන කැමරාව සවුත් වෙලා ફોකසින් නැති වෙලා හතිය නැති නම් බුද්ධචානන්තේ කියන්නේ විරාගය කියලා. අපි ඉතින් බොඳ වෙච්ච ගමන් ආයෙ කැමරාවක zoom කරනවා හදනවා අරක ෂාප් කරගන්න. ඒ හැම වෙලාවෙදීම සතිය අව탁සයට ලක් වෙනවා. ආයෙ කාමයේ ඇති වෙනවා. එතන මේක දිහා බලනකොට ඒක බොඳ වෙන එක ස්වභාවයි. වයසට යනකොට 40 ඇන්දිරිය 60 ඇන්දිරිය එක දේවල් එනවනේ. ඔය 70 විතර අම්මා කෙනෙක්ගෙන් ඇහුවලු මොකද අම්මා මේ වටපිට බලන්නේ ඇස් පුංචි කරන්නේ මට මේ 30 ඇන්දිරිය ඇවිල්ලා නේ කිව්වලු. අම්මට අලුත් ඇන්දිරියක් 70 වයස 30 ඇන්දිරිය ඇවිල්ලා තියෙනවා. අම්මා කියන්නේ 60 ඇන්දිරිය 70 ඇන්දිරිය කිය 30 ඇන්දිරිය ඇවිල්ලා තියෙනවා. ඔක්කොමලා එහෙමයි. ඔය මේ මම දන්න ඔය මහත්තයා ගියාට පස්සේ ඊගා නෝනගෙන තමයි යාවේ කොළඹ හොස්පිටාලේ ඇස්වේද කම්පිලිබඳව මට චාන්දරින්ද මට මතක නැහැ ලස්සන නමක් තියෙනවා කෙල්ලෙක්.
ඉතින් ඇත්තට මේ මිනිස්සු හරි බිසි මේ ආව වෙලාවේ මම මේ දැන් බලපන් මාත් කණ්ණාඩි දානවා මේ ලෝකෙ මෙච්චර කණ්ණාඩි දාලා ඉස්සර මිනිස්සු කණ්ණාඩි දැම්මේ නැහැ. ඒ ඇසවුත් වෙලාදී කියලා. ඒ නෑ සමහරවිට පරීක්ෂා කරන වැඩිකම කිව්වා. පරීක්ෂා කරලා බලද්දී ඔක්කොම වෙන්නේ බොඳ වෙලා තමයි. පරීක්ෂා කරන ක්‍රමයක් නැත්තම් දන්නේ නැහනේ ඕක බාර ගන්නවනේ. දැන් පරීක්ෂා කරන ක්‍රමයක් තියෙන නිසා බොඳ වෙන්නේ නැතුව අර තිරිඟු පිටණයක් මැද පැලක් පෙන්නනවා අර කැමරාවේ. හරියට පැල ફોකස් කරනකොට කැමරාව ගන්නවා ඒ ලෙන්ස් එක. අනිච්චේ. ලෙන්ස් එක අරගෙන ගන්නට හදලා දෙනවා අම්මට බොල. මම ගියාට පස්සේ මේ මොන්ට්‍රියල් වලට මේ මිනිස්සයා ඒකටම helping එක. මම කව මට දොර පේනක ප්‍රශ්නයක් නැහැ. ළඟ තමයි ප්‍රශ්නේ මට හදලා දෙන්නේ කිව්වා කම්පියුටර් වලට වැඩ. මිනිහා පරිශාලිය you are losing a lot බන්තේ සෑහෙන දුරේව පේන්නේ නැහැ කියලා මට වහන්තියට. මොකද ප්‍රශ්නයක් නැහැ කියලා. මම දන්නේ කැමරාව පෙන්වනවලු දුර පේනවා සෑහෙන පේන්නේ නැහැ කියලා මට. හදලා දුන්නා කැමරාවක් වෙරි ෆෝකල් වලින්. දුරත් පේනවා ළඟත් පේනවා. ඒකල මට දුන්න ෆොටෝ එකක් ඇඳලා ලේයර්ස් 3ක් පන්නලා ඊට පස්සේ ඉස්ලාම තියෙන දෘශ්‍ය ප්‍රතාන ඊගාට තියෙන ලේනහර ඡායාව ඊට පස්සේ ස්නායු ඡායාව ඕනේ ගන්න පිටිපස්සට යන්න පුළුවන්. කැමරාව S2 අරගෙන ඉඳද්දි ෆොටෝ එකක් ගන්න. අකුණක් වගේ ගහලා. මං ගෙනල්ලා රාම් කරලා තියාන හිටියා. මිනිහා කව දෙන්න තහනම් කියලා එව්වා. මොනිකා යාගේ ඔතොරිටි එක ඒ තරම්ම එයයි කියන්නේ ඇහැ පෙනීම නැහැ කියලා. මට ගාලල්ලා. ඒ මොන හරි හරියට ફોකස් කරලා බලනවායි කියලා කියන්නේ අර විරංජනේ වෙන දේ අර විරාගයට යන දේ නැවතත් රාගයට ගෙනත් දානවා. ආයෙත් පේන තවත් මට්ටම හදා ගන්නවා. හදාගත්ත පස්සේ ඉතින් අපි හැමදාම භාවනාදීත් ඕක තමයි කරන්නේ. අර බොඳ වෙනකොට ඒක තමයි මේ භාවනාවේ හැටි. දේවල් බලනකොට දෙවේලේ දකින්න කුකුලායි කරමලා මේ වේලේ පෙනේ සකතේම සුදු වෙලා. අපි ඒක අනිත්‍යයට ගන්නෑ. අපි හිතන සත්‍ය නැති වෙලා ફોකස් එක නැති වෙලා zoom එක කරනකොට වෙනස් වෙලා කියලා ඒක ફોකස් කර කර ඉන්නවා අරක පිළිගන්නේ නැතුව. ඉතින් ඒ තාක්කල් අපි වෙහෙසටපත් වෙනවා. කොයිලාට ඒක තමයි හැටි. ආනපාන වුණත් පිම්බි මැගිනුවා පස්සේ කම්පන චංචල වෙනවා. මේ ආනපාන පිම්බි මැගිලිම තමයි. අපිට පේනවා දැන් කම්පන චංචල ඇවිල්ලා පිම්බි මැගිනට බාධා කරනවා කියලා. නිදිමත ගතියෙන් බාධා කරනවා. නේ එකම තමයි ඔය පෙරලෙන්නේ. එතකොට බාහිර අරමුණුයි පිම්බීම හැකිලීමයි හිස්තනයි තුනම එකයි. තුනේම මැනිෆෙස්ටේෂන් තුනක් ඇතන තියෙනවා. ඉතින් අපි හිතන හිස්තන හොඳයි. ආනපනී ගාට හොඳයි. අනිත් කරදරේ හොඳ නැහැ. ඇතුළත ප්‍රශ්නයක් අට ගන්න. ඇතුළත ටර්මොයිල් එකක් අට මේ තුනම එකමයි. පිම්බීම හැකිලීමත් එකයි හිස්තනත් එකයි. පිම්බීම හැකිලීම බාධා කරන සද්ද වේදනා හිතවිලි ආදී අනිත් ඔක්කොම එකයි. ඒව යාට ඕන දේ බලාගත්තා. උඹ නිකන් පැත්තකට හිටපන්. ඕන දෙයකට යන්න ඇරලා. අපි මේක හසුරවන්න ගියොත් දිග ගමනක්. හසුරවන්නට මමයි කියලා කියනවා. ආත්ම සංකල්පය කියනවා. හසුරවන්න නැතිකමට කියනවා choiceless awareness. හරි ඉතින් භාවනාවේ මම දැක්කා. ඉතින් දැකපු දේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඕකෙම තැම්බිලා පළච්චාවල්. හැබැයි අර කම්මැලි වෙනකොට බොඳ වෙනකොට නීරස වෙනකොට නින්දට වැටෙන එක තමයි ප්‍රශ්නේ. ඒකට විරුද්ධව නැගී හිටන බලය තමයි අප්‍රමාදය කියන්නේ. මේක ලෑස්තිලා යනවා එලාට කම්මැලි වෙනවා. උඹ ඩබල් ඩෝස් දාලා බලපන්. බූස්ටර් ඩෝස් එකක් දාපන් සතිය බලන්න බා මොකද වෙන්නේ කියලා අපි හැමදාම භාවනාව උතෙන් ගියාට පස්සේ මාහරය ගෙනල්ලා ආයේ අලුත් වැඩියා කරලා දෙනවා. ඒ අලුත් වැඩියා කිරීම තමයි සංතාරිකය. ඕම කුණු වෙන්න අරපන්. ලේසි නෑ. වමනේ යනවා, සෙම දානවා, ගැහෙනවා, ඇඟ කැරකෙනවා, වැටෙනවා. මීමස්මරම හැදෙනවා. ඇලර්ජික් රියැක්ෂන් රාශියක් එනවා. ඒක හරි හොඳයි. ඒක හරි හීලින්. නමුත් දරන්න බෑ කෙනෙකුට. මුගය දෙනෙක් කියනවා මොකක් හරි විකෘතියක් කියලා. ඒ විකෘතියට බෙහෙත් ගන්න තමයි කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. දොස්තර ගාවට යනවා වගේ තමයි ගුරුවරයා ගාවට යන්නේ. ඉතින් ගුරුවරයා පොඩ්ඩක් මේ කළා කියන ඕකටම යන්න අරින්න ලොකු සංසිනුට කියන්නේ ඕක ලෑස්තිලා යන්නකෝ. ඕක ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මොන ලෑස්ති වෙනවද මේගොල්ලෝ කියන්නේ භාවනා කරන දුක නැති කරන්න කියලානේ. මේ බලනකොට භාවනාවෙන් දුක වැඩි වෙනවනේ. වෙන්ද නැති හලවල් මං එනවනේ ඇඟට. යංගාට බය නම් සෝණේ ගෙවල්ලා දාන්න එපා. සෝණේ යක්කු ඉන්න තැන්නේ. ඔබ යනවනම් ලැහත් වෙලා ඵලයක්. ඉතින් ඒකෙන් මිනිස්සයා තේරෙනවා. සත්පුරුෂයා තේරෙන නිසා මේක ලියනවයි කියලා කියන්නේ වැඩිට ලෑස්ති කියන එක. ඔගේ ඉස්සර අපි ලියන්නෙත් නැහැ.
ඒක ලියනකොට තේරෙනවා නේ මෙතන මේ 10 15 දින කමටන් දුන්නකොට 7 දිනකට මේක වෙලානේ. ඉතින් මට විතරක් නෙවෙයි. ඒක ඇටිනේ. ඒක සිද්ධි වෙච්ච සිද්ධි ඒක ඇත්ත සිද්ධි. එච්චරයි. ඕක වසන් ගන්න කිය උඹට විතරක් ආව පිස්සුවක් නෙවෙයි මේ ලෝකේ ඉන්න ඔක්කොටම පිටු හැම රහතන් වහන්සේ නමක් ඕක අරා ගිහිල්ලා තියෙන්නේ. පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. ඕකට ආයෙ පිළියන්නේ නැහැ. ඕකට ආයෙ මේ ජප මන්ත්‍ර හරි ඩී රූට් කිරිල්ලක් හරි එව්ව නැහැ. ලෑස්තිලා බලන්න. ඩී රූට් කිරිල්ලක් තියෙනවා සමතේ. ඒක නැතුවත් යන්න පුළුවන්. ඔයගොල්ලෝ ලැහැත්තිලා බලන්න මේ කොරෝනායිම හරි ෂොක්. මොකද නැතුවත් පෙන දානවානේ වමනේ දානවා ලියුලනවා දඟලනවා. මේ කොරෝනා වල ඒ ජර්ම් එකේ තියෙන ප්‍රෝටීන් ෆෝමියුලා එකමයි ඇන්ටිඩෝට් වලක් තියෙන්නේ. ප්‍රතිදේහෙත් තියෙන්නේ. ඒ නිසා ඕනට වැඩි ඒකට බෙහෙත් දුන්නොත් ප්‍රතිදේහ නැතිලා යනවා. ජයරත්න මහත්තයා මට ලස්සනට ඔක විස්තර කරලා දුන්නා. ඒකට හදන ප්‍රතිදේහය තියෙනවානේ. ප්‍රතිදේහ වල තියෙන අර මේ ප්‍රෝටීන් එකමයි. ලෙඩෙත් තියෙන ඒ ප්‍රෝටීන් එකමයි. ඒ නිසා යම් මට්ටමකට ප්‍රතිදේහ දීලා නතර කරන්න ඕන. ඒක හරියට දවස් 10 නතර කරන්න ඕන. ස්ටීරියොයිඩ්ස් දෙන්න ඕනේ මෙච්චරයි. පටන් අර ගන්න ඕනේ ලෙඩේට ඇඟ වෙහෙසනවා නම් විතරයි. නැත්නම් ඇඟටම යන්න අරින්න ඕනේ. ඉතින් අපිට දැන් 4 සැරේ ඇවිල්ලා සනීපෙලා ඇති අපි දන්නේ නැහැ. ලෙඩේ ආවනම් ටක් ගාලා ගිහිල්ලා ඒ ඇන්ටිබොඩිස් දෙන්න ඕනේ. ඇන්ටිබොඩිස් නෙවෙයි මේ ඇන්ටිජන් එක. ඇන්ටිජන් නෙවෙයි කියන්නේ ඇන්ටිබයොටික්ස් එක නැත්නම් ඒ මේවා බයොටික්ස් නෙවෙයි මේවට කියන්නේ මේ දිලිරත් නෙවෙයි බැක්ටීරියාත් නෙවෙයි ප්‍රෝටීන් මොනවද කියන්නේ ජර්ම් එකට. ඉතින් ඒකට බෙහෙත් දුන්නාට පස්සේ ඇඟ හැදෙනවා. හැබැයි සමහරවිට ඇඟේ අනික් ඕගන්ස් වලට ගන්නවා. ඉතින් ඒ වගේ මේ ඇන්ටිබොඩිස් නුත් දැනගෙන රෝග ලක්ෂණත් දැනගෙන යනවා මිසක්කා කොරෝනා වලට බය වෙන්න එපා. කොරෝනා වල early signs නිකන් හිම්බිරිසාවක් විතරයි. කොරෝනා වලින් එන නියුමෝනියාත් නියුමෝනියා නෙවෙයි. නියුමෝනියා වෙන්නේ ඒකට වතුර එකතු වෙලා මෙතන වෙලා තියෙන්නේ ශ්ලේෂ්මල පටකේ ඔය මේ බැක්ටීරියා වලින් මොන කියන්නේ ජර්ම්ස් යටි මොනවද මේ දිලීර බැක්ටීරියා වෛරසය. මේක වෛරසයක්. වෛරස් කියලා කියන්නේ පණ ඇති එකක් නෙවෙයි. අවශ්‍ය තත්ත්වය හැමුණොත් වැවෙනවා. එහෙම නැත්නම් ඒක නිකන් හයි ප්‍රෝටීන් එකක්. ඔය නියුමෝනියා වෛරස් එක ඕනම මේ පෙනහල්ලක තියෙනවා. සීතල වැඩි වෙච්චාම සෙම වැඩි වෙච්චා එක වැවෙනවා. මට නියුමෝනියා හැදිලා මම ගිහලා බේත් කරුවා. යන්නිතල හොඳ වෙලාවට මෙයා අල්ලගත්තා. දැන් මෙයා තාරගේ හස්බන්ඩ් අල්ලන්න බේත් දීලාම ගිනිච්ච. ඒකට නාරත්න මහත්තයා ආවා. අපි මේ එන්ඩොස්කෝප් කරන්නේ. ඒ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ කලකට පස්සේ තමයි ස්පිතාලේ එන්නේ. නැත්තම් දකින්නවත් හම්බෙන්නේ නැහැ කියලා ඇවිල්ලා මේ සුඩු වාඩිලා කකුල් දෙක හොල්ලෝලා දැන් බැලුවොත් ඔබ වහන්සේට වැඩිය මයිලඟ තිනවක වෛරස් එක. මට ඕක ගණන් ගන්න වෙලාවක් නැහැ සෝන්සෝ කැහ කැහ ඉන්නවා. දැන් ඔබ වහන්සේට මේ කඳුලක් තිබ්බොත් ලෝකේ තියෙන බේත් ඔක්කොම දෙනවා. මම නම් ගණන් ගන්න නැහැ කිව්වා. කාටද නැත්te වෙලෙදී. කාටද කැන්සර් නැත්තේ කියලා අහන්න බෑ. හැම එකාගේම ගේ කැන්සර් සෙල්ස් තියෙනවා. හැම එකාගේම ගේ වෛරස් තියෙනවා. වෛරස් නැත්නම් කොහොමද මේ ශරීරේ පවතින්නේ? ඒකේ මේ බැලන්ස් එක වැඩි වෙච්ච ගමන් අපි මමයා මෙහෙන් වැටලා වෛරස් නගිනවා. දැන් මමයා නැගපු ගමන් වෛරස් වැටෙනවා. ඉතින් මේ වෛරස් කියනකොට මට සයිරස් මතක් වෙනවා. ජයජාත මහත්තයා ඉන්න වෙලාවේ ඇමරිකාවේ ඇමරිකාවේ හිටපු ලේකම්ගේ නම සයිරස් වෑන්ස්. ඊට පස්සේ මේ ඊයර්ගල අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා සයිරස් වෑන්ස් ගෙන්නන්න කියලා. පොල්ගාලීට මේ පොල්ගාලීට වයි කියලා කියන්නේ. අපි අතර දෙකක් ඕනේ කළු සයිරස් වෑන්ස්. තමුසේ දන්නේ නැද්ද ඔය මේ සෙක්‍රටරි කෙනමනේ එන අඩුවන හයියස්ට් වෑන් දෙකක්වත් දෙන්න බැරි කියලා වල ඌර දෙන්නේ මේ සයිරස් වෑන්ස් වලට. ඉතින් අපි වගේ තමයි වෛරස් ආවත් අපි කල්පනා කරන්නේ ඒකේ වවාගෙන කන්න තමයි. ඔය දේවල් නැතුව ජීවිතයක් ඇත්තේ නැහැ. බැක්ටීරියා නැති ජීවිතයක් නැහැ. වෛරස් නැති ජීවිතයක් නැහැ. මේ කොරෝනා නැති ජීවිතයක් නැහැ. කැන්සර් නැති ජීවිතයක් නැහැ. HIV නැති ජීවිතයක් නැහැ. මේ බැලන්ස් එකේ මම උඩින් තාක්කල් හරි. මම වැඩිච ගාව ගහනවා. මේ බුදුරජාණන්සෙත් කරන්නේ මම මේ වට්ටන එකනේ. ඒ වට්ටනකොට හැබැයි අරවටත් පාඩම දීගෙන යන්නේ. ඒ නිසා පිම්බි මහකලිම ආවත්, කම්පන චංචල ආවත්, හිස්තන ආවත් මේ ඔක්කොම එක එකෙම different manifestations ඒක අපි බලන හැටියට තමයි තියෙන්නේ. වෙනස් වෙනවා කියන එක ලොකු ජයග්‍රහණයක්.
එකක්වත් ඒක ගන්න නැහැ. කිසිම බැක්ටීරියාවක් ඒක ගන්න නැහැ. මාත් උඩ පාලා යනවා. ඒකත් උඩ පාලා යනවා. අපි හොඳට බලලා මම ශක්තිමත් වෙලා ගහන නොකවුට් එකක් වැටෙන්නම ගහනවා. ඌ නැගලා ඉන්න වෙලාවේදී ස්පිතාලෙට ගිහිල්ලා කහැලා බය බොයි කියන ඔළුව අත වටේ තුවායක් දාන්නේ බොම් බයපක්ෂ ඉන්නවා ඌ ජයගත්ත වෙලාවේ. මම එළියට ආවනේ. ඇදලා අරපුවාම උඹේකට යන්න රිවර්ට් වෙන්න දීපුවාම නොකවුට් එකක්. බැස්ස එළියට අවුවේ වැඩ කරා ඔක්කොම ඉවරයි. ඒක කාටවත් දොස්තර කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෑ. දොස්තර පොඩි උපදේශ ටිකක් දෙන්න පුළුවන්. අර ලෙඩ වෙච්ච වෙලාව පොඩක් ජැක් ගහන්න පුළුවන්. හැබැයි Taman ළඟ තියෙන්න ඕනේ කොන්ෆිඩන්ස්. ඒ කොන්ෆිඩන්ස් කොහොමද දකින්නේ? ආනාපාන වෙනස් වෙන හැටි, පිම්බි මැක්ලේ වෙනස් වෙන හැටි, සතිය වෙනස් වෙන හැටි. ඒක විවිධ හැඩතල ගන්න එකට බුදුරජාණන්සේ වාසියට ගත්තා. අනික් කට්ටිය කියනවා වෙනස් වීම හොඳ නැහැ කියලා. ඒ නිසා මේක වෙනස් වීමේ ලක්ෂණයක් විස්තර කරන්න පුළුවන් වීම හොඳයි. අපිට ඕක ඉක්මවන්න පුළුවන් ශක්තියක් නැහැ. හැබැයි මේක දැක්කා කියලා කියන්න පුළුවන් දේ තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒ නිසා අපි බුද්ධ ශාසනයේ ඉන්නවා සතුටුයි. එහෙමයි සාංශ ලිඛිත වාර්තා අවසానයි මේ පැත්තෙන්. අපි ගිය පාර මේ කන්දපොළාච්චි මහත්තයා ඉන්න වෙලාවේ පොඩ්ඩක් පියවරක් දාන්න හදලා මේ මහත්තයා අඩේට ගන්න වැඩි එක බාර ගන්න හොඳ නැහැ. මොකද යන තැන පට්ට ගහනවානේ. මම එදා කිව්වා මේ ගිය පාර අපි කන්දපොළාච්චි මහත්තයා අල්ලගෙන සයිකියාට්‍රික් කෝස් එකක් කරා බොහොම ජයට. ඒක හිතුවට වැඩිය තාමත් මිනිස්සු බලනවා. ඒකෙන් අපිට සතිපාසලට තේමාව ලැබුණා පොයින්ට්ස් 10කින් රසිත මහත්තයාගෙන්. අපිට කියනකොටම තේරුණා ඒක ලංකාවේ හොඳම නිෂ්පාදනයක් කියලා. ඒ වගේම දැන් අපි ඉස්සරහට කියලා තියෙනවා මේ මාස්ටර් ට්‍රේනර්ස්ලා දැන් 300කට අධික ප්‍රමාණයක් 150ක් රෙකග්නයිස් කරගෙන තියෙනවා. දැන් මම හිතන්නේ 300 ගණක් විතර මේ ඉවර කරලා තියෙනවා පොත. හරි? කී දෙනෙක්ද? ඔය තුන් 400 ටිකට් වෙනකොට තව 200ක් විතර අපෙන් ඉල්ලා හිටිනවා. මේ රොයිනි මෑනියු ගන්න මේ ඉල්ලා හිටිනවා සාතික ඉල්ලනවා. ඒකේකොට මං කිව්වේ ඒ කට්ටිය අනුකණ්ඩායම් වලට දාලා අනුකණ්ඩායම් වලට විශ්වවිද්‍යාල ගුවන්විදුලි හැම විෂයකටම ඒක අනුකණ්ඩායමක්. ගණිතයට ගණිත විනෝද කණ්ඩායම. විද්‍යාවට විද්‍යා විනෝද කණ්ඩායම. උපවන විනෝදේ හෝටිකල්චරිස්ට්. සෞඛ්‍ය කණ්ඩායම් දාලා අපි ඒගොල්ලන්ට ලෝකයේ තියෙන තත්ත්ව අපි කොන්ෆරන්ස් මාර්ගයෙන් උගන්වනවා. අනුකණ්ඩායම වලට. ඉතින් මට හිතුණා මේ ඔක්කොම එකතු කරලා අපි අර 400ටම තවත් අර වගේම දුරස්ත මේ කොන්ෆරන්ස් එකක් තියමු කියලා. තියෙන වෙලාවේදී ගිය පාර කතා කරන වෙලාවේදී මම රෝහිණි මෑණියන්ට කිව්වට පස්සේ මට ප්‍රොපෝසල් එකක් එවලා තියෙනවා. ඒ ප්‍රොපෝසල් එකේ එක එක සූත්‍ර දාලා බෞද්ධ මූණවරක් තිබුණා. ඉතින් මං කියලා මෑණියෝ මේක හරි. මෑණියෝ කරන්නේ මේ මාස්ටර් ට්‍රේනර් කෙනෙක් පිරිචි සම්පූර්ණ වේතු අංග ටික. මේ පැති වලින් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි, එහෙම නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, ඉමෝෂනල් ලිටරසි ඒ වගේව දාලා තිනවා. හැබැයි මම මේකට බෞද්ධ සූත්‍ර දාන්න එපා. සූත්‍ර දාන්න නැතුව අපි මේ concept එක එළියට දාලා කරමු කියලා. ඉතින් ඊයේ ඒකේ වල තිබුණා. ඉතින් මට ඕනේ ඒක කියවලා මේ අදහස ඇතර මේ වෙලාව ඉව කරන වෙලාවක් නන් නෙවෙයි. මොකද හේතුව මේ රට මේ මෙව්වා. කොරෝනා. ඒ වගේම ආර්ථික ප්‍රශ්න. නැද්ද ගන්න බැයිද රෝහිණි මෑණියෝ? ඉතින් ඒකේ අන්තිමටම තියෙනවා මේ අලුතෙන්ම හරි ගස්සලා තියෙන එක most respected Loku Swamin Wahanse, please find the outline of the proposed herewith. මම කියවන්නේ අතර කල්පලාච්චි මහත්තයා සාක්කියට තියාගත්තට මේක කලියුත්තක් නම් කවුරු හරි කැමති නම් අපිට පුළුවන් බලන්න මම කියවනවා මට ඉඳන් විනාඩි 3ක් 4ක් යයි. සත්‍යබත් මාස්ටර් ට්‍රේනර්. මාස්ටර් ට්‍රේනර් කියන්නේ අයිඩියල් මාස්ටර් ට්‍රේනර් කෙනෙක් ගැන මේ කතා කරන්නේ. ආදර්ශමත් සත්‍යමත් මාස්ටර් ට්‍රේනර් කෙනෙක් තුල අපි තුල ඇති කර ගැනීම අපිට මාස්ටර් ට්‍රේනර් පුහුණු කරනවා කියන්නේ. ඒක සත්‍ය ලොකුඩා සෑම තාරතිරක මනුෂ්‍යයන් තුල උත්ප්‍රේරණය කර ගැනීමට සහාය වන්නේ උත්ප්‍රේරණය කළ හැකි බව පෙන්වා දෙන මිත්‍රයෙක් ලෙස. ඒ කියන්නේ කාටවත් මේකේ නෑ ඩිස්ක්‍රිමිනේෂන් නෑ කාටවත් දෙනවා. දෙක සෑම ක්‍රියාකාරීකමක්ම ක්‍රීඩාවක්ම සත්‍යමත්ව කළ හැකි බව පෙන්වන ආදර්ශවත් චරිතයක්. රෝල් මොඩල් එකක්. ඕනම දෙයක් අපිට ක්‍රීඩා මාර්ගයෙන් කරන්න පුළුවන්. ඕනම ක්‍රියාවක් සත්‍යවත් කරන්න පුළුවන්. නීතිපතා ගුණ වඩන කුසලතා සංවර්ධනය කරන උනන්දු වෙන අයික්වීම සහ අනෙක් අය තුල කුසලතා සංවර්ධනයට අතහිත දෙන චරිත ස්වභාවයේ ඇති අයෙක් ලෙස කැටලයිස් කරනවා. හැම කෙනාම කියනවා ඕම නෙමෙයි ඔයිට වැඩි වලංග ගුණ තියෙනවා පුරුවන් කරලා ගන්න කියලා කැටලිටික් ඉෆෙක්ට් එක. අනෙකුන්ගේ ගුණ වටහාගත හැකි ලෙස හැකි සහ හැඟීම් පිළිබඳව සාක්ෂරතාවයේ ඇත්තකු ලෙස. ඒ කියන්නේ ඉමෝෂනල් ලිටරසි එකක් තියෙනවා. කාගෙත් තියෙන ගුණ අරගෙන යාට දුන්නාට පස්සේ එයා යනවා පුදුම ඒ සාක්ෂරතාවේ තියෙනවනේ සාක්ෂරතාවේ නෙමෙයි ඒක හරි වචනේ නම් සංවේදී බව හැම කෙනාගම තියෙන
මේ ඉමෝෂනල් ලිටරසි. අදාළ මනෝවිද්‍යාත්මක සහ ස්නායු විද්‍යාත්මක සාක්ෂරතාවය පිළිබඳ දැනුම. යම් පමණකට ඇත්තකුලසි කියන පෙක්‍රබ සයිකියාට්‍රික් කෝස් එක අපි තව ගෙනියන්න ඕන ඉස්සරහට. ඒ කියන්නේ මාස්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට. ඒක හැබැයි බිගිනර්ටත් ඩයිජෙස්ටිබල් වෙන්න ඕනේ. සයිකියාට්‍රිස්ට්ටත් ඩයිජෙස්ටිබල් වෙන්න ඕනේ. මාස්ටර් ට්‍රේනර්ටත් ඩයිජෙස්ටිබල් වෙන්න ඕනේ. අපි තියෙන නොලෙජ් එක අපි දානවා. ඒකට ගොඩක් තියලා තිබුණා සරුවචනාංශිකේ සූත්‍ර. අපිට පුළුවන් අයව ඉදිරියට ගන්න. හැබැයි අපි ගන්න එව්වා මේ කම්පැරටිව් රිලිජන් එකක් විදිහට නැත්නම් වෙස්ටර්න් ඊස්ට් දෙකේ සංකල්පයක් විදිහට. අංක 2 පුහුණු කිරීම සඳහා පවත්වන වැඩමුළුව පහත දේශන සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ. දැනට පවත්වන උපකණ්ඩායම් හරහා ඒ කාර්යයේදී සත්‍යමත් වීම පිළිබඳ දේශනා සහ ක්‍රියාකාරකම්. ඒ කියන්නේ අපිට දැන් කණ්ඩායම් 18ක් තියෙනවා කියලා මම දැක්කා තියෙනවා. මම තව දෙකක් යෝජනා කරා. ඒකට ඔක්කොම 20ක් විතර එනවා අනුකණ්ඩායම්. ඒ අනුකණ්ඩායම් 90 සතිය පිහිටීවීම අනුකණ්ඩායමේ වැඩේ නෙවෙයි වැදගත් දේ. ඒක සතියෙන් කරන හැටි. දැනට උදාහරණ ගෙවතු වගාව සත්ත්වපාලනයේ ජනසන්නිවේදනයේ භෞතික විද්‍යා විනෝදයේ ගණිත විනෝදයේ විද්‍යා විනෝදයේ ඒ විෂයන් වලට දාලා විෂය සතියෙන් කරන හැටි. ඉස්කෝලේ සතිය උගන්නක නෙවෙයි ටීචර් සබ්ජෙක්ට් එකේ සතිය උගන්නන හැටි. ඒක අපි කරන්නේ ස්වච්ඡ ආයතනයක. ඕනේ ටීචර් කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. පරිසර විපර්යාසය විසඳුම්. දැනට පවතින ඔය කොඩ් එක Global Triple Crisis in Climate කියලා කියනවා. ඒක කොවිඩ් වැනි මාරාත්මක තර්ජන හමුවේ ඇති විසඳුම්. ඊට පස්සේ 2 4 වෙනි අංකයේ තියෙන සත්‍යමත් පුහුණුව සඳහා ඇති වෙන පුහුණුව නිසා ඇති වෙන ප්‍රතිලාභ පිළිවෙල නිසා බැලීම, මනෝවිද්‍යාත්මක නිසා බැලීම, ස්නායු විද්‍යාත්මක නිසා බැලීම, සාමාන්‍ය දැනුම, කොමන් සෙන්ස් සහ දීර්ඝකාලීන අත්දැකීම් අනුව නිසා බැලීම සහ සමාලෝචනය. ඉතින් මේක අපිට දැන් ওই මාස්ටර් ට්‍රේනර්ස්ලා යම් මට්ටමකට ආවට පස්සේ ඔක්කොම එක ටීම් එකට අරගෙන ඒගොල්ලන්ට මේ ටික දෙන්න ඕනේ. ඉතින් දෙනකොට මේක අනුකණ්ඩායම ලීඩර්ස්ලා කැමති නම් අපිට පුළුවන් මේක රිෆයින් කරන්න. මම මේකට තව එකක් ඇඩ් කරනවා. මේ මාස්ටර් ට්‍රේනර්ස්ලාට පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් අඳුලා දෙන්න ඕන. ගැටි ගෙනියන්න ඕනේ. මෙයාට ඩිප්ලෝමා එකක් දෙනවා. මෙයාට අපි දෙනවා. තියෙනවා නම් මොකක් හරි BS එකක් හරි BA එකක් හරි එයා ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් එකට යනවා නම් ප්‍රොපෝසල්ස් අපි හදලා අපි ටීම් එකක් හදනවා. ඉතින් ඒකට මම කතා කරා අකුරේටේ නන්දහාමුදුරන්ට මාතර කැම්පස් එකේ චාන්සලර්ට ඊට ඉස්සෙල්ලා දවසේ ස්වාමීන් වහන්සේ විමලෝද්‍ය හාමුදුරුවෝ ගෙනිලා ඉංජිනේරින් ෆැකල්ටි එක ආයෙ කෝස් එකක් කරලා. ඒ ශාන්සිකව මම පරිසරය හකස් කරලා දෙන්නම් කියලා. ශාන්සිකව පරිසරය අවශ්‍යයි ඊයේ වැඩේ කරගන්න බැරි වුණා කාලා කලපනා කරන්න හරිනේ. පරිසරය හරි ගියේ නැහැ මම ඒක හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ දැන් පෙර දිනින් ඉන්න උදේජානක මහත්තයා මාතර කැම්පස් එකේ මේ ස්වාමීන් වහන්සේ කොළඹ මහත්තයන් සරෝජ් ගන්න පුළුවන් වෙයි. එතනින් ගියාම ජයවර්ධනපුරෙන් අපිට සනත් ආපහු උදව් කරાવી. අශෝක මහත්තයා ඉන්නවා. ඒ ටික දාලිවල ටීම් එකක් දාලා මේ මාස්ටර් ට්‍රේනර්ස්ලාගෙන් කැන්ඩිඩේට්ස්ලා තෝරන්න ඕනේ PhD ප්‍රොපෝසල්ස් වලට MSc MPhil අරගෙන ඒගොල්ලන්ට මේ වැඩිපුර අධ්‍යාපනයක් දෙනවා. ඒ වගේම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. අපි සම්පූර්ණයෙන්ම දැන් බටහිරනේ අල්ලලා තියෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල අපේ කවුරක්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා රිසර්ච් කළා නැහැ. අපි හදන්න ඕනේ අපේ ට්‍රැඩිෂන් එකක්. පෝස්ට් ග්‍රැජුවේට් එකක් නැත්නම් ග්‍රැජුවේෂන් එකක් මේ අනු ඒකට හොඳම ක්‍රොප් එක තමයි ෂීට්ස් තමයි ඔය මාස්ටර් ට්‍රේනර්ස්ලා. ඉතින් ඒක මට හිතුණා මේ වෙලාවේ සභාගත කරන්න. එතකොට රෝහිණි මෑනියෝ ආගෙන ඉන්නවනේ රෝහිණි මෑනියෝ මේකට දාන්න ඕනේ මේ තුන්වෙනි එකක් විදියට මේව අනුව අපි ඩිප්ලෝමා කෝස් එකක් MA කෝස් එකක් BS කෝස් එකක් PhD කෝස් එකක් හදාන්න ඕනේ. හදලා හරි මේවා අපි බටහිර අනුගමනය කිරීමක් තමයි මම පිළිගන්නවා ඒක සිස්ටම් එක. නමුත් අපේ ක්‍රමයට හදන්න ඕනේ කියන එක සභාගත කරන්න මම කැමති මේ වෙලාවේ. වෙන දේවල් නැත්නම් අපි සමාප්ත කරන්නයි යන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ රෝහිණි මෑනියෝ ඉන්නවා ලයින් එකේ. ඔබ අවසල ගනින් දැන් මට යන්න හම්බෙන්න මට මේ ගමනක් යන්න තියෙනවා. රෝහිණි මෑනියෝ පුළුවන් කතා කරන්න රෝහිණි මෑනියෝ. අන්මිට් වෙන්නේ නැහැ වගේ ස්වාමීන් වහන්සේ අන්මිට් කරාට අනේ පුළුවන් නම් වයිෆ්ටත් ඕක කරපන්කෝ. මේ චන්ද්‍රරත්න ආමර හොයාගත්තා මේ මියුට් කරන මැෂින් එක. දැන් අන්මියුට් කරන්න බෑ මම හිතන්නේ. අනේ ඕම් බලපන් රෝහිණි උඹට අනම්මනම් කියලා මේ කමල් අපි දින ගටණ්ඩයි හදන්නේ. බලපන් කොච්චර කෙරුවත් හොඳ නෑනේ කමල් කරන වැඩි. හොඳයි. ආගෙන හිටියයි. ඇහෙනවා ස්වාමිනාංශ. මේ ඩිවයිස් දෙකක් තියෙන නිසා මම මේ පොඩ්ඩක් ඈතට යනවා. ඔය දෙන්නෙක් එක නම් කරන්න බෑ. ඒක ෂුවර්. පුළුවන් තරම් ඈත් වෙලා මම දන්නවනේ. හුඟක් හිටියට කමන්නේ හැබැයි ළඟ ළඟ ඉන්න එපා. ස්වාමිනාංශ අවසරයි ඇහෙන දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා. ඒ අහිච්ච නැති කැලලත් හොඳයි. ඉතින් අනේ කියන්න බෑනියෝ.
මං ඉතින් ආයෙ ටික ඇඩ් කරන්න ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ඩිප්ලෝමා research and development and post graduate proposals කියලා දාන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක නිසා අපි බලමු මේක දාලා කවුද බඩු විකිනනවා නම් පොලේ දාලා අපි මේක ඉදිරියට යනවා. ඊට ගියාට පස්සේ අපි මේ කොහොමද කරන්නේ කවුද රෙජිස්ටර් කරගන්නේ විශේෂයෙන්ම එම් කරන්න අනුකණ්ඩායම නායකයෝ ටික. අනුකණ්ඩායම නායකයන්ට අපි මේක දීලා අද තියෙනවා එකට මාස්ටර් ට්‍රේනර්ස් වගේ මේක මම මේක දානවා. දාලා කියනවා මේ ඕගොල්ලන්ගේ ඉදර ප්‍රශ්න අමතක කරන්න බරපතල ප්‍රශ්නයක් ඔලුවට ගන්න. ඉවරයිනේ අපිට ගෙපෙර ගමනක් තියෙනවානේ. නැත්තම් මේ මාත්‍යාරේ කොරෝනා හැදිලා තියෙනවා කියයි මට පෙන දානවා කියයි ඌව වැඩක් නැහැ නේ. අපිට දෙන මේ පෝස්ට් ග්‍රැජුවේට්. අපි තන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කොරෝනා වල හැදෙන්න ඉස්සෙල්ලා සතිමත් නම් කොහොමද? කොරෝනා හැදුවාට පස්සේ සතිමත් නම් කොහොමද? මුංගට වැවෙනකොට සතිමත් නම් කොහොමද? මුංගට වැවෙනකොට සතිමත් නැත්තම් කොහොමද? ඔය ඉතින් අපි නතර වෙනවා රෝයිනි මෑනියෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ලිව්වට පිං ඈ. මේ මූර්ති නම මොකද අනුෂ්ක නම දිනුෂ්ක මේ දිනුෂ්ක මේට මන් දුන්න සින්දු ටික මන් දිනුෂ්කේ නම් ඊමේල් එකක් දාලා තියෙන්නේ මූ හම්බ කරන මේ දවස්වල අවසරයි ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ ලියලා උප එක දීලා නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි දැන් උඹ දන්නවනේ දීලා නැහැ කියලා. ඉතින් ආයෙ මොනවද තියෙන්නේ දීපන් ඉතින්. හොඳයි ස්වාමීන් වහන්සේ. අන්න එච්චරයි. මම කියන්නේ පොඩ්ඩක් ඔය දෙන්න ඇහැ ගස්සන එක විතරයි. උන් දෙන්න ඇහැ ගහනවා දන්නවනේ ඉතින් උඹලා කපුකම කරගනින්න. දැන් මට හැමදාම ඉතින් අත අල්ලගෙන උණු වතුරට අල්ලතුරක් කරගෙන අත් දෙක එකට බැඳලා පෝරු වෙනක් ගනේව දැන් කරන්නේ නැහැ. ඔය දෙන්න යාළු කරලා දෙන එක විතරයි තියෙන්නේ. මූ නැග්ගලා ගත්තෙත් මේ රාජිකා තමයි. ඊයේ පෙරදත් මූට බැනලා තමයි එවලා තියෙන්නේ. ඉතින් ආවට පස්සේ ගෙදර ගියා නම් වැඩකුත් නැහැ මොකද මොකක් හරි ඔළුවේ තියලා යවන්නත් ඕනේ. ඔන්න රෝහිණී ඒකත් හරි අපි ඉවර කරන්න හදන්නේ වැඩසටහන. තමයි ස්වාමීන් වහන්සේ. ආයෙ කාටවත් කතා කරන්න දෙන්න වෙලාවක් නැහැ. අපි මේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේට දෙනවා. මොකද චන්ද්‍රරතන ආමතුරු මෙතෙක් කල් ආවෙත් නැහැ සටහන වැඩසටහන දාපු නිසා ආපු බව දැනගන්න මේ සනස ඒකට තව පොඩ්ඩක් එකතු කරන්නත් පුළුවන් අර මේ ඊයේ තිබුණා හර්ෂ මහත්තයයි ඩොක්ටර් තාරයි ඊළඟට අර ඉරෝජා කොළඹ යුනිවර්සිටි ඒත් එක්ක ඒ සාකච්ඡාව තිබුණා. ඔව් රිසර්ච් එක. එතකොට ඒ මේ රිසර්ච් එක කරන්න මූලික මේ මොකක්ද නිකන් චෙක් කරලා බලන්න ඩොක්ටර් ඉරෝජා පොරොන්දුනා 8 වෙනිදා එනවා කියලා. මේ ජනවාරි 8 වෙනිදා. ඊට පස්සේ මෙහෙන් අපි යෝජනා කරා ඔය කවුද දියත් මොකක්ද ආයේ නම දිත්‍ය හරම කීප දෙනෙක් ඉතින් මෙහෙන් සපෝට් කරන්න දාලා තියෙනවා. මෙහෙත් ඉන්නවනේ ඉතින් ටිකක් මේ කීප දෙනෙක් ඉන්නවනේ. මේකයි මං කියන්නේ මං තාරට කිව්වා දැන් මූ වැඩ කරනවා නම් මූට ප්‍රොපෝසල් එකක් දාලා මූට PhD එකක් හරි MSc එකක් හරි ලැබෙන්න ඕනේ. දැන් වැඩ කරනකොට මේකේ පැත්තේ නැත්තම් ග්‍රාන්ට්ස් නැතිකම නෙවෙයිනේ තියෙන්නේ. ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. දැන් මම සරෝජ්ට කතා කරලා කිව්වා සරෝජ්ට හමුන වර්ල්ඩ් බැංක් එකේ ග්‍රාන්ට් එකක්. මම කිව්වා සතිපාසලේ ප්‍රොපෝසල් දෙක තුනක් දාපන්. අනේ මට වෙලා නැහැ ස්වාංශ මම දැන් චාන්සලර් කෙනෙක් කරලා ස්වාංශ. ඉතින් වෙලා නැත්නම් ඒගොල්ලෝ කියන ඇසිස්ටන්ට්ලා නැහැ කියලා රිසර්ච්. දැන් අපි මාස්ටර් ට්‍රේනර්ස්ලා දෙනවා ඇසිස්ටන්ට්ලා ඕනේ තරම්. දීලා අපි හදනවා ග්‍රාන්ට් එකක්. අපි හදලා කියනවා මෙන්න මේ රිසර්ච් එක යන්න ඕනේ කියලා. ඒකට තනත්ත කියනවා ප්‍රොපෝසල් ලියන්න කියලා. මේ අකුරටි හැමතුරන්න කියනවා මේකට නායකත්වය දෙන්න කියලා. කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමට අපිට යන්න බෑනේ. දුන්නට පස්සේ මම හැදුවා වෙනම ටීම් එකක් post graduate and research proposals වලට. වෙනම ටීම් එකක්. ඒක යන්න හදන්නේ higher education එකත් එක්ක. ඒ කට්ටියට මේ ඔය කියන වැඩේට දාලා ඒ කට්ටියට කියනවා අපි හදනවා course එකක් මේ introductory එකක්. ඒකට දෙන්න පොඩි paper එකක්. නැත්නම් presentation එකක් කරන්න. මේ බර ගාණක් ඉන්නවා මේක දිගේ ඉදිරියට යන්න සතිය මේ post graduate කරන්න. දැන් කොවිඩ් හැමතුරු දැම්ම චන්ද්‍රරත්න හැමතුරු දාන්න පුළුවන්. ඒ කට්ටිය දැම්මට පස්සේ දැන් කැලණි විශ්වවිද්‍යාලේ කෙරෙන්නේ වැඩි. එයාගේ නම දැන් මොකද නම වසන්තා. වසන්ත ප්‍රියදර්ශන. වසන්ත ප්‍රියදර්ශන. ඒකත් මම එවන්නම්. මම චන්ද්‍රරත්න හැමතුරුන්ට එවන්නම් ඉස්සල්ලාම. ඒතර අපි සර්කිල් ඉනර් සර්කල් එකේ දාලා බලමු අපි මේ මිනිස්සුන්ට ඉදිරි ගමනක් පෙන්වන්න ඕන සතිය සම්පජඤ්ඤයේම සතිය කරුණාවන යනවා ලෝකේ හැමතැනම. ඒකත් යන ගමන් සති සම්පජඤ්ඤය දාලා අපේ ඉදිරි ගමන ගෙනිච්චොත් අපිට පේනවා මාස්ටර් ට්‍රේනර්ස්ලා ඉන්නවා ෆ්‍රන්ට් ලයින් එකේ. ඒගොල්ලෝ ඉන්නේ තියරිටිකලි රිෆයින් වෙලා. භාවනාත් කරනවා, කට්ටියත් පුහුණු කරනවා, පවුල් කනවා, රටත් කනවා, භාවනා වැඩේ යනවා. හරි අපි යනවා මේ මම අද හවස්වරුවේ මෙහෙ ඉන්නේ. මාත් බලාපොරොත්තු වෙනවා මම උපේක්ෂාටත් කිව්වා මීඩියා ටීම් එකට පුවත්පත් වලට ලියන කට්ටිය ප්‍රොමෝට් කරන්න කියලා. වීඩියෝ මේවල් නැතුව ඒක තල්ලු කරන්න ඕන. ඒක තල්ලු කරනකොට දවල්ට මේක මම මතු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි චන්ද්‍රරත්න සාංශගේ contribution එකට පිංසිතු වේවා. මේවට මම දාම මේක දැම්මේ නැහැ. මොකද මේක මේ බජාර් එකේ හොඳ විකිනෙන වෙලාවක දාන්න එපා. පොලේ බඩු දානකොට නිකන් ආවට ගියාට දාන්න හොඳ නැහැ. මම මේ කඳපොළාච්චි මහත්තයා වගේ එනකොට මම ඒක කඳපොළාච්චි මහත්තයා කියන්නේ අපි යාට සලකන්නේ නැහැ කියලා. අපි සලකන්නේ ආවට පස්සේ තියලා අඩේට තියලා අල්ලපුවාම හොද්දි බහින්න අල්ලනවා. ආයේ මොකොත් නැහැ කර දීපුවාම දෙන්නේ මේ අලියට නගිනකොට අර විලුමමයි තියන්නේ කකුලේ. කාච්චු කුච්චු මොකොත් නැහැ. ආයේ දකින්නත් නැහැ. ඊමේල් එකකට කතා කරන්නේ නැහැ.
මේ අපි දඩ දෙනවා මිසක් නෑ කොහොම හරි මේ දිනුවක් පේනවා කන්ද පුළුවන් නැතනේ පේනවා ඒ දිනුව මේකයි ඔය පෙන දාන්න කරේ කරගට එන්න වැඩ අරගන්න වැරැල්ලුවේ නෑනේ මොකක් කරේ සයිඩ් ලයින් එකක් තියෙනවා ඒකට මට හොඳට තේරෙනවා ඊයේ ලියලවල තියෙන රාජිකා ඔබ වහන්සේ වගේ මේ සර්පෙක් ගෙට ආවත් වැඩ ගන්න දන්නවා කියන එකේ මම ලියලා උඹ වහන්සේ වගේ සර්පෙක්ද මම කියලා හැලන්නේ. කද්ද වෙලා හොඳටම අනේ ස්වාමීන් වහන්සේ ඒක මේ වැරදි භාෂා ප්‍රයෝගයක්. මම සඳහන් කරේ ඔබ වහන්සේ වගේ සර්පෙක් ගෙට ආවත් වැඩ ගන්න දන්න කෙනෙක් කියන එකට ඔබ වහන්සේ වගේ සර්පෙක් කියලා ලියලා තියෙනවා. මම ඒ කොටේෂන් එක හරි ආපහු. දැන් මේ දවස් රිට්‍රීට් එක. උන්ගේ වැඩ ගත්තේ නැත්නම් ගෙදර මනුස්සයත් එක්ක රණ්ඩු කරනවා. මයිත් එක්ක රණ්ඩු කරනවා. මොකක් හරි වැඩක් දුන්නා නම් පෙන දාන්න අන්න බොහොම කීකරුව වැඩ යනවා. ඉතින් හැම කෙනාටගේම මම බලාපොරොත්තු වෙනවා මේ වැඩ ගන්න යාන්ත්‍රණය. හොඳයි ඉවර කරමු. අවසරයි සාරාස. එතකොට අද දවසේ සංගීත සූත්‍රය මූලික කරගෙන ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වගේම කමඨාන් වාර්තාවකුත් කියවන්න ලැබුවා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ ධර්ම සාකච්ඡාමය ධර්ම ශ්‍රවණමය සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.